හොඳයි දරුවනේ අපි ගියවර පරිච්ඡේදය තුලින් ව්‍යවසායකත්වය කියන විෂයට අදාළ මාතෘකාවට අදාළව පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කරා 2020 සිට 2016 දක්වා. ඒකේ ව්‍යුහගත කොටස සම්පූර්ණයෙන්ම නිම කරලා බහුවර්ණ ප්‍රශ්න ටික අපි සාකච්ඡා කරන්න ගත්තා. අපි ඒකේ ඉතුරු බහුවර්ණ ටික සහ නිකුත් වාස්තවික ප්‍රශ්න අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මම හැම පාඩම් ඒකකෙදිම මතකයේ තිබුණොත් මතක් කරනවා. අමතකුණුත් කරන්න දෙයක් නැහැ. අදත් මට මතක් වෙන මොකද්ද? විභාගයේදී ළමයිගේ ඒ සාමාර්ථය හෝ වැඩිම ලකුණු ප්‍රමාණයක් ගැනීම හැකියාව නැති කරගන්නේ ව්‍යුහගත පේපර් එක හැවත් දෙවන ප්‍රශ්න පත්‍රයෙන් නෙවෙයි වාස්තික පේපර් එක වන පළවන ප්‍රශ්න පත්‍රයෙන්. ඒ කියන්නේ ඔය බහුවරණ නිශ්චිත පිළිතුරු සපයන කෙටි ප්‍රශ්න 10 ඒත් එක්කම සප්ලයි ටයිප් එක නැත්නම් හිස්තැන් පුරුණු ප්‍රශ්න 10. මොකද ළමයිගේ එක හේතුවක් තමයි සමස්ත විෂය කරුණු ගැන හොඳම අවබෝධයක් නැහැ. ඒකට ලියන්න. දෙවෙනි හේතුව තමයි ළමයා මේකට බර තබන්නේ. ඒ කියන්නේ ළමයා වගකීමෙන් ලියන්නේ නැහැ. ළමයා හිතන්නේ මේ කෙටි ප්‍රශ්නයකට අපෝ මේක සිම්පල්. තේරුණා? අරක කැපිටල්. එහෙම හිතන්නේ බර තබන්නේ. ගණන් ගන්නෑ. නෑ මතක තියාගන්න වාස්තික පේපර් එක තමයි ළමයාට අමාරු කියන්නේ. මම අමාරු කියන්නේ. පේපර් දෙකම ලේසි. හරියට සිලබස් එක කරගත්තා නම් පේපර් දෙකම ලේසි. ළමයාට මේ දෙවෙනි එක අසාර්ථක වෙන්නේ. අමාරු වචන කියන්න හොඳ නෑ. අසාර්ථක වෙන්නේ ඇයි? නොසලකින්න. ගණන් නොගැනීම. ළමයා හිතන මේක කෙටි ප්‍රශ්න ලේසි. එහෙම බෑ. මොකද හේතුව නිශ්චිත පිළිතුරු අපේක්ෂා කරනවා නම් හරියටම පිළිතුරු දැනගන්න ලියන්න. ඉතින් ඒක හරියම සංයමයෙන් කරන්න වැඩක්. විශේෂයෙන්ම MCQ තියෙනවා තෝරගන්න පුළුවන්. පිළිතුරු තෝරගන්න පුළුවන්. නමුත් ළමයා කලබලයට ඊතරම් ගාන වෙලාවක් ගන්න නැතුව සමහර දෙවරක්වත් අඩු ගානේ කියවන්නේ නැතුව එක්ක වැරදි විදියට කියවනවා. මුලින්ම දෙන විස්තරය කියවනවා ඊට පස්සේ ප්‍රශ්න බලනවා. එතකොට දෙපාරක් තුන් පාරක් කිව්වොත් අවුල් වෙනවා. මම කියන්නේ මුලින්ම දෙන විස්තරය නෙවෙයි. ඒ උඩින්ම නැත්තම් මැදින් හරි යටින් හරි ප්‍රශ්නයක් අහනවා. ඒ මුලින් ප්‍රශ්නේ කියවන්න ඕනේ. ප්‍රශ්නේ කියවලා ඉවරලා දෙන විස්තරය කියවනකොට අඩු කාලයකින් අපිට උත්තරේ ටක් ගාලා හයිලයිට් කරගන්න පුළුවන්. එළියට ගන්න පුළුවන්. ඒ වගේ ක්‍රමානුගමනය කරන මම විෂය තාක්ෂණය කියලා කියන්නේ හැමදාම කොටයි. නිසා වාස්තවික පේපර් එකට වැඩි නඹුරුවක් දක්වන්න පැහැදිලිවම ඒකෙන් තමයි ළමයි විශාල ප්‍රමාණයක් හැම අවුරුද්දෙම ලකුණු අඩු කරගන්නේ. පැහැදිලිනේ? අපි බලමු අද කතා කරන පළවෙනි ප්‍රශ්නය 2013 විභාග ප්‍රශ්න පත්‍රයට යොමු වෙච්ච ප්‍රශ්න මේ MCQ ප්‍රශ්නයක්. ව්‍යවසායකත්ව සංවර්ධනයට පුද්ගල සාධක, සමාජ සාධක සහ පරිසර සාධක බලපායි. තේරුණානේ? ව්‍යවසායකත්ව සංවර්ධනයට පුද්ගල සාධක, සමාජ සාධක සහ පරිසර සාධක බලපානවා. ඒක අපි දන්නවනේ. පහස් සඳහන් කාණ්ඩ අතුරින් පුද්ගල සාධක පමණක් ඇතුළත් කාණ්ඩේ. තේරුණා? සමාජ සාධක නෙවෙයි, පරිසර සාධක නෙවෙයි, පුද්ගල සාධක පමණක් අඩංගු කාණ්ඩේ. ඔව්. පළවෙනි එක අවස්ථා. ආයෝජකයින් දැක්ම පුද්ගල නෙවෙයිනේ. අවස්ථාවක් තියෙන්නේ ව්‍යාපාර පරිසරයේනේ. ආයෝජකයින් පරිසරයේනේ. දැක්ම හරි. දැක්ම පුද්ගලික සාධකයක්. එහෙනම් පළවෙනි එක වැරදි ආ. දෙක අවස්ථා. එහෙනම් ඉංග්‍රීසියට කියවන්න ඕනේ. අවස්ථා ඒත් අරකමනේ. පරිසරේ නයි අවස්ථා තියෙන ව්‍යාපාර පරිසරේ. දැක්ම නම් හරි පළපුරුද්ද හරි. එහෙනම් මේකත් වැරදි. පස්සේ දැක්ම ආයෝජකයින් තරඟකාරීත්වය. තරඟකාරීත්වය තියෙන්නේ පරිසරේ. තේරුණාද? ආයෝජකයෝ ඉන්නේ කොහෙද? පරිසරේ. ගන්නම බෑ එහෙනම්. ඒකත් අයින් කරලා දාන්න. දැක්ම අධ්‍යාපනයේ පළපුරුද්ද. ඒකට මොකද කියන්නේ? ඒක හරිනේ. දැක්ම කියන්නේ ඒ කියන්නේ ව්‍යවසායකෙක් වෙන්න දැන් ව්‍යවසායකෙක් වුණාම එයාට හොඳ විෂනරි එකක් තියෙනවා කියලා අපි කියනවා. දැක්මක් තියෙනවා. ඒ කියන්නේ යමක් නිවැරදිව කෙසේ කරන්නේද කියලා එයාට තියෙන හොඳ මතයක්, ක්‍රමවේදයක් එයාගේ උයු තියෙනවා. මට මේක මෙන්න මේ විදිහට මම කරනවා කොහොමද? තේරුණානේ? ඒක හරිය ඒක පුද්ගලිකයි. සමහර අයට ඒක නැහැ. අඩු වැඩි වශයෙන් වෙනස් වෙනවා. අධ්‍යාපනයේ පෞද්ගලිකයි. මම ඉගෙන ගත්තා. මම ඒකෙන් මම ව්‍යවසායකයෙක් වෙන්න මාර්ගය හදාගත්තා. පළපුරුද්ද පෞද්ගලිකයි. මම තැන් වල වැඩ කරා. යම් යම් ආයතනවල යම් යම් තනතුරු වල වැඩ කළා. මම අත්දැකීම් රාශියක් ලැබුවා. ඒ නිසා මට ව්‍යවසායකයෙක් වෙන්න පහසුවක් වුණා ඒක. තේරුණාද? පුද්ගලිකයි. එහෙනම් ඒක තමයි හරි උත්තරේ. මේවත් බෑනේ ආයෝජකයෝ ඉන්නේ, තරංකරු ඉන්නේ කොහෙද? පරිසරේ. එහෙනම් හොඳම උත්තරේ තියෙන 4. ඒක අමාරුවක් නෑ ලේසි. ඒ වගේ ඉතින් බොහොම සිම්පල් ප්‍රශ්නත් හම්බ වෙනවා. ඒකත් සිම්පල් වුණාට කැපිටල් කරගන්න එපා. සමහරට ඔබ මේක පටලගෙන මෙන්න මේක අවස්ථා දැක්ම පළපුරුදු මේව කරන්න පුළුවන්. හොඳට එකින් එක විශ්ලේෂණය කරන්න. දැන් මේකේ පේනවද? දැන් මේකේ පුද්ගල සාධක පමණක් ඇතුළත් උත්තරේ හොයන්න ගියාට
මේකේ අර ඕවරෝල් ඒකකයක්ම කවර වෙනවා. මොකද්ද? ව්‍යවසායකත්වයට නැත්නම් ව්‍යවසායගත ක්‍රියාවලියට අපිව තල්ලු කරන අපිව පොළඹවන මූලික සාධක කාණ්ඩ තුන ගැන හිතන්න වෙනවා. සමාජීය සාධක කියන්නේ මොනවද? පරිසර සාධක කියන්නේ මොනවද? පුද්ගල සාධක කියන්නේ මොකද? මේ මුළු ඒකකේම අපේ ඔළුවේදී තියෙනවා මේක කියන්නේ. තේරෙනවද කතාව? ඒ නිසා මේක ළමයි හිතන තරම් සිම්පල් නෑ මේක කැපිටල්. මතක තියාගන්න. මේක අමාරුයි. මේකට ටිකක් වෙහෙසෙන්න ඕනේ. අමාරු නෙවෙයි වෙහෙසෙන්න ඕනේ. මේකට වැඩියෙන් බර තබන්න කියලා මම කියන්නේ. දැන් මමත් මේ වැඩිපුර බර තබන්නේ. දැන් මම ව්‍යුහගත ප්‍රශ්න කතා කරද්දී මම මෙච්චර කාලයක් ගන්න නැහැ. අවශ්‍ය නැහැ. මොකද ඒකට ළමයට පුළුවන් ගන්න. මේක තමයි ළමයි වරද්ද ගන්න. බර තබන්න නැති නිසා වගකීමෙන් වැඩ කරන්න ඕනේ. හරිනේ? අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. 2014 විභාග ප්‍රශ්න පත්‍රය තුල ආපු 8 වෙනි ප්‍රශ්නේ. 8 වෙනි MCQ ප්‍රශ්න වශයෙන් ආපු එක. මේකෙත් බලමු විස්තර කියවන්නේ පපරාත් තියෙනවා. කාලය අඩු කරගන්න බලන්න ප්‍රශ්නේ මොකද්ද කියලා මුලින්. ඉහත ද අතුරෙන් ව්‍යවසායකයෙකු බිහි කිරීමට හේතු විය හැකි කරුණ තුලත් සංයෝගය තෝරන්න. ඒ කියන්නේ ව්‍යවසායකයෙක් බිහි කරන්න, ව්‍යවසායකයෙක් බවට පත් කරන්න හේතු විය හැකි කරුණු කියලා කියන්නේ බලමු මොනවද කියලා. කරුණ තුල සංයෝගය. ඒ උත්තර පහක් දීලා තියෙනවා එකයි අයින් කරන්න පුළුවන්. හරියට හතරක්ම මේකේ තියෙන සම්බන්ධ කරුණු. තමන්ගේ හැකියාවන් උපරිමාන්දමට භාවිතා කිරීමට ඇති කැමැත්ත. මත අපි ව්‍යවසායකයෙක් වෙන්නේ නැද්ද? වෙනවා. දැන් සමහර මම දන්න අය ඉන්න ලංකාවේ අවුරුදු 5 10 වගේ ප්‍රමාණයක් යම් රැකියාවල හිටියා. තේරෙනවද? පස්සේ ඒ රැකියාවලින් ඉවත් වෙනවා. කලකිරිලා නැත ආයතනයේ ප්‍රධානින් එක්ක රණ්ඩු කරගෙන එහෙම නෙවෙයි. එයාටම හිතෙනවා මම මේ කරන්නේ මොකද්ද? මට කොච්චර හැකියාව තියෙනවද? මම දැන් මේ ආයතනයේ එක තනතුරකට හිමි පුටුව වාඩලා මට පවරන වැටි කරලා උදේ හවස මම වැටුපක් ගන්නවා. නමුත් මට මීට වඩා යමක් කරන්න බැරිද? පුළුවන්. මම කොච්චර ඉගෙන ගත්තද? මම ඉගෙන ගත්තේ අසවල් විශ්වවිද්‍යාලයේ ව්‍යවසායගත කළමනාකරන උපාධිය. මට ව්‍යවසායකයන්ගේ සිහින මට කොච්චර පේනවද? මානසිකව. මට කොච්චර ව්‍යවසායගත කුසලතාව මට දැනෙනවද? ඇයි මම මේ පුටුව ගාලා මේ තනතුරට හිර වෙන්නේ? එහෙම කියලා අනිවාර්යයෙන් මොකද වෙන්නේ? එයා යන්න පුළුවන් නේ. ඒ නිසා තමන්ගේ හැකියාවන් උපරිමාන්දව භාවිතා කරන්න නම් රැකියාව කරලා හරියන්නේ නැහැ. අලුත් ව්‍යාපාරයකට යන්න ඕනේ. ඒක හරියටම හරි. ඒක අනිවාර්යයෙන්ම ව්‍යවසායක බිහි වෙන්න හේතු වෙනවා. ඒක හරියටම හරි. සමාජයේ පවත්නා කිසියම් සමාජ ප්‍රශ්නයක් විසඳීම සඳහා දායක වීමට කැමැත්ත. දැන් සමාජයේ යම් ගැටලුවක් තියෙනවා ප්‍රශ්නයක්. ඒ ගැටලුව විසඳීමට මට දායක වෙන්න කොහොමද? ඒ ගැටලුව විසඳිය හැකි නවෝත්පාදනයක් හඳුන්වා දෙන්න. අන්න හරියටම හරි. ව්‍යවසායකයෙක් වෙන ප්‍රධාන හේතුවක් ඒක. පැහැදිලිනේ? ඒකත් හරි. රැකියාවන් ගෙන්නද අත්දැකීම. කියන්නේ මම තැන් කීපයක යම් කාලවල යම් තනතුරු වල අසමාන වූ තනතුරු වල වැඩ කරා. ඒ නිසා මගේ විවිධ ශ්‍රේෂ්ඨ පිළිබඳ අත්දැකීම් කීපයක් ලැබුවා. ඒ අත්දැකීම් නැත්නම් පළපුරුද්දත් හේතු වෙනවා මම ව්‍යවසායකයෙක් කරා ගෙනියන්න. එහෙනම් ඒකත් හරි. ස්ථාවර ආදායමක් ලබා ගැනීමට ඇති කැමැත්ත. ඒක හරිද? ස්ථාවර ආදායම නෑනේ. කිසිදු ව්‍යවසායකයෙක් අනුමාන කරන්නේ මම මෙන්න මේ ව්‍යවසායයේ යෙදීමෙන් මට වසරකට නැත්නම් මාසකට මෙච්චර ආදායමක් උපයන්න පුළුවන් ලැබෙනවා කියලා තීරණය කරන්න බෑනේ. එහෙම ස්ථාර නෑ. මේ ව්‍යවසායකයෙකුට කැමති තමන් මහන්සි වෙන තරමට තමන් කැප වෙන තරමට මොකද වෙන්නේ? ප්‍රතිලාභ වැඩි වෙනවා නම්. එහෙම ස්ථාර ආදායමක් අපේක්ෂා කරන්නේ. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ඊළඟට යම් ශ්‍රේෂ්ඨයක් පිළිබඳ ලැබ ඇති අධ්‍යාපනය හා පුහුණුව. ඒකත් හරිනේ. කිසියම් ශ්‍රේෂ්ඨයක් පිළිබඳව අධ්‍යාපනයකුත් සහ පුහුණුවකුත් ලැබලා තියෙනවා නම් මම ඒ ශ්‍රේෂ්ඨය ඔස්සේ නව උත්පාදනයක් කරලා ව්‍යාපාර ලෝකයේ මේ ජය ගන්න යන එක සාධාරණයි. එහෙනම් ඒකත් බලපාන ව්‍යවසාය. ඒකත් හරි. දැන් හතර හරි වගේ. F අවදානම් අවම කර ගැනීමට ඇති කැමැත්ත. ඒක නම් මොකද කියන්නේ? දැන් මම අවදානම් අඩු කරගන්නයි බලන්නේ. කැමැති. අවදානම් වැඩි වෙනකොට මම කැමති නෑ. තේරුණාද? එහෙම වුණොත් තමයි මම ව්‍යවසායකයෙක් වෙන්නේ. අවදානම් අඩු කරගන්න. එහෙම නෑනේ. ව්‍යාපාරිකයෙක් අවදානම් අඩු කරගන්න උත්සාහ කරනවා. ව්‍යාපාරිකයෙක් අවදානම් මගහරින්න උත්සාහ කරනවා. කොටිම අවදානම් වලට මුහුණ නොදී මගහරින්න ඕනේ. නමුත් ව්‍යවසායක එහෙම නෑනේ. ව්‍යවසායකගේ කුසලතාවයක් තමයි නිපුණතාවයක් තමයි අවදානම් වලට මුහුණ දීම. එයා ඕනම අවදානම් මුහුණ දෙනවා. හැබැයි ඕනම දවර බාරගන්නේ නෑ. මම කියන්නේ ඕනෑම අවදානමක් බාර ගන්නවා කියන එක නෙවෙයි. ව්‍යවසායකයා ඕනෑම අවදානමකට මුහුණ දෙනවා. මුහුණ දීලා ඒ අවදානම කලමනාකරණය කරනවා. කලට මනාවට හසුරුවනවා. ඒ අවදානම කලට මනාවට හසුරවා ගන්නවා.
තේරෙනවද? ඒ කියන්නේ අවදානම් කල් දාන්න පුළුවන් ඒවා කල් දානවා. වෙන කාට හරි පවරන්න පුළුවන් නම් පවරලා දානවා. තේරෙනවද? එහෙම නැත්නම් අවදානම් පුද්ගලෝ කණ්ඩායමක් එක බෙදා ගන්න පුළුවන් නම් බෙදාගෙන තුනී කරගන්න. අන්න එහෙම කරලා මේ අවදානම කියන බිහිතිකාව අයින් කරගන්නවා. අවදානමේ සැර බාල කරගෙන ඉස්සරහට යනවා. තේරෙනවද? ඒ නිසා අවදාන අවම කරගන්න නැති කැමැත්තක් කතාවක් නැහැ. ඒක වැරදි. ඒකත් ගන්න බෑ. එවනම් උත්තරේ අනිවාර්යෙන් වෙන්නේ A B C E. A B C E කියන්නේ දෙවෙනි උත්තරේ. දෙවෙනි උත්තරේ. ඒකත් එකින් එක විග්‍රහ කරන්න ඒ වගේ. තේරුණා නැත්නම් පැටලෙන්න පුළුවන්. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. මේක 2015 ආපු විභාග ප්‍රශ්නය 12 වන MCQ ප්‍රශ්න වශයෙන් විවෘත. පහත වගුවේ ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා ව්‍යවසායකයෙකුට බලපෑම් කරන සාධක කිහිපයක් හා උදාහරණ කිහිපයක් දැක්වේ. මේ වගුවේ තියෙන්නේ ව්‍යවසායකයෙක් වෙන්න බලපෑම් කරන සාධකයි උදාහරණයි. අහන්නේ සාධක හා උදාහරණ නිවැරදිව ගලපා ඇති කාණ්ඩය. දැන් මේක කියවන්නත් ඕනේ මේ වගේ සාමාන්‍ය වගු දෙකක දෙනවනේ එක්ක x සහ y කියලා දෙනවනේ. ඒකේ ගැලපීම තමයි අහන්නේ. බලමු. පුද්ගල පසුබිම් සාධක. පුද්ගල පසුබිම් සාධක කියන එක මැච් වෙන්නේ ව්‍යාපාර පරපුරකින් පැවතීම, ආත්ම විශ්වාසය, සේවා විවෘතිය. මොකටද ගැලපෙන්නේ? සමාජීය සාධක, ව්‍යවසායකත්ව සාධක, පුද්ගල පසුබිම් සාධක. කිව්වම පුද්ගලයාට බද්ධ සාධක මොනවද? ආත්ම විශ්වාසයත් ගන්න පුළුවන් පුද්ගලයාට බද්ධයි. මේකත් මෙතන ගන්න පුළුවන්. ව්‍යාපාර පරපුරකින් පැවතීම ඒකත් හිතන්න පුළුවන්. මොකද ව්‍යාපාර පරපුරකින් පැවතෙනවා නම් ඒ ව්‍යාපාර පරපුරේ එක් පුරු අපි දැකලා තියෙනවා. එක්ක අහලා තියෙනවා. දැකලා නැහැ. සීයල වගේ දැකලා නැහැ. අහලා තියෙනවා. ඒකත් පසුබිම් වෙන්න පුළුවන්. තේරෙනවද? අපි එහෙම කියමු පොඩ්ඩක්. සමාජීය සාධක. සමාජීය සාධක. දැන් ව්‍යාපාර පරපුරකින් පැවතීම එතනටත් මෙච්ච වෙනවනේ. ඇයි? මගේ පවුලේ අම්මලා තාත්තලා, ආච්චිලා සීයලා, මාමලා නැන්දලා මේගොල්ලෝ ව්‍යාපාර පරපුරක පුරුක් නම් තේරෙනවද? ඒගොල්ලන්ගේ ආభాෂය මට අනිවාර්යෙන් බලපානවා. එහෙනම් ඒගොල්ලෝ කවුද? මගේ පවුලේ අය කියන්නේ ව්‍යාපාර පරපුර කියන්නේ මගේ පවුල කියන්නේ මොකක්ද? මගේ පළවෙනි සමාජය. එහෙනම් සමාජ සාධක වලට ගන්න පුළුවන්. ව්‍යවසායකත්ව සාධක. ව්‍යවසායකත්ව සාධක වෙන්නේ මොකක්ද? මොකක්ද? ආත්ම විශ්වාසය ගන්න පුළුවන්. දැන් යම් අයගේ ආත්ම විශ්වාසය ඉහළයි. ඒ ආත්ම විශ්වාසය ඉහළයට ලේසියම ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන්. ව්‍යවසායකත්වයේ ගමනක යෙදෙන්න පුළුවන්. ආත්ම විශ්වාස සමහර අයගේ බිඳුවයි. කිසිම පොඩ්ඩක් නැත්තම් බය වෙනවා. පොඩ්ඩක් නැත්තම් කියන අපි මේ වෙලේ නවත්තමු. එහෙම අයට යන්න බෑ. ව්‍යවසායකයෙක් වශයෙන් දිගු කලක් ක්‍රියාත්මක වෙන්න බෑ. තේරුණාද? එහෙමනම් වඩා හොඳම ගැළපිල්ල කොහොමද තියෙන්නේ? මේ සමාජීය සාධකවලට අපි මේක ගමුකෝ. එක ව්‍යාපාරට ගැළපීම ඒ වලට එක ගන්නකෝ. මොකද ඒක වඩා සමීපයි. මේකත් ගන්න පුළුවන්. ඒක ගත්තොත් පුද්ගල පසුබිම් සාධක කිව්ව මොකද වෙන්නේ? සමාජීය සාධක වලට B වලට ගන්න එක. හරිද? A වලට ගන්න දෙක. ඒතකොට ව්‍යවසායකත්ව සාධක කිව්වොත් ඒකට ගන්න පුළුවන් සේවා විමුක්තිය. හේතුව ගොඩක් අයට රැකියා හිමි වෙලා තියෙනවා නම්. ඒ රැකියා හිමි වෙලා තියෙනවා නම් ඒකත් හේතුවක් වෙන ව්‍යවසායකෙක් වෙන්න. දැන් මම රැකියා 3ක් කරා 4ක් කරා. ඒ හැම එකෙම මගේ රැකියාව අහිමි වුණා. පොඩි වැරදි පෙන්නලා මම මහා පරිමාණ වාසියක් කර දෙනවා. පුංචි අවාසි ගෙන දෙන අත්වැරදීමක් වුණා මොකද මගේ රැකියාව අහිමි කරනවා. ඒකෙන් ඇති වෙන කලකිරීම හා මොකක්ද ධෛර්ය සම්පන්න බව අනුව මම අලුත්ම ව්‍යාපාරයක් ආරම්භ කරමින් ව්‍යවසායකත්වය කරා යනවා. එහෙනම් ඒක ව්‍යවසායකත්ව සාධකයක් වෙනවා. එහෙනම් එන්නේ B වලට කිව්වේ මොකද්ද? එක. ව්‍යාපාර පරපුරකින් එනවා නම් ඒක සමාජීය සාධකයක්. මොකද ව්‍යාපාර පරපුර කියන්නේ පවුල සමාජය අපේ පළවෙනි සමාජය. පුද්ගල පසුබිම් සාධක කියන්නේ කෙලින්ම ආත්ම විශ්වාසය. මට සම්බන්ධ එකක්, මට බද්ධ එකක්. මට පොඩි කාලේ ඉඳන් මට මතකයි ඉහළ ආත්ම විශ්වාසයක් මට තිබුණා. මට ඕනම දෙයක් කරන්න, ජයග්‍රහණය කරන්න ඒක පදනමක් වුණා. එහෙනම් වඩා හරියන්නේ ඒක මෙතනට. A වලට එන්නේ එහෙනම් A වලට එන්නේ 2, B වලට එන්නේ 1. එහෙනම් ව්‍යවසායකත්ව සාධක වෙන්නේ රැකියාව නැති වුණා නම් රැකියාව නැති වුණාම කලකිරීමකුත් තියෙනවා. දිරිගැන්වීමකුත් තියෙනවා. මම නැවත රැකියාව කරන්නේ නැහැ. මගේම ව්‍යාපාරයක් තුල මම ගොඩ යනවා කියලා. තේරෙනවද? ඒකත් හේතුව. එහෙනම් උත්තරේ මොකක්ද දෙන්නේ? දෙවෙනි උත්තරේ. අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. මේක 2016 විභාග ප්‍රශ්නෙට උණු වෙච්ච 15 වන MCQ ප්‍රශ්න වශයෙන් උණු වෙච්ච ප්‍රශ්නය. ව්‍යවසායකත්වයේ තුලින් ව්‍යවසායකයෙකුට අත්වන පුද්ගල ප්‍රතිලාභයක් වන්නේ. මම ව්‍යවසායකයෙක් වශයෙන් වැඩ කරද්දී මට ලැබෙන පුද්ගලික ප්‍රතිලාභයක් වන්නේ. දලදේශීය ආදායම් වැඩිවීම අදාළම නැහැනේ. මට නේ මුළු සමස්ත සමාජෙම ලැබෙන වාසිය.
සේවා නියුක්ති වැඩීම ඒකත් සමාජයට ප්‍රජාවට ලැබෙන වාසිය. මට විතරක් ලැබෙන එකක් නෙවෙයි. සමාජ තත්ත්වය හා පිළිගැනීම වැඩිවීම. ඒක මොකද කියන්නේ? මම ව්‍යවසායකයෙක් වුණාම මට ලැබෙන පුද්ගලික ප්‍රතිලාභයක් වෙන්න පුළුවන් බැරි වෙන්න පුළුවන්. මම ඇත්තට අපේ රටේ අඩු වුණත් තව ඕක වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ඕක මම හිතන්නේ කලින් අපි ව්‍යුහගත ප්‍රශ්න කළා. රටක ව්‍යවසායකත්වය දියුණු කරන්න විශේෂයෙන්ම කාන්තා ව්‍යවසායකත්වය දියුණු කරන්න නම් ඒ ව්‍යවසායකින් නවෝත්පාදන සමාජයට හඳුන්වා දුන්නම ඒගොල්ලන්ට ප්‍රශංසා කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒ කියන්නේ රටේ මිනිස්සුන්ට පුරුද්දක් ඇති කරලා තියෙන්න ඕනේ තමන්ගේ ජංගම දුරකථනේ හෑන්ඩ් ෆෝන් එක කරන් තප්පර 10ක් 15ක් නේ තප්පර 50කටක් කරගමන්නේ වැය කරලා පොඩි මෙසේජ් එකක් දාලා එයාට ස්තුති කරලා එයාව අගය කළා. එතකොට මොකද එයා තව දිරිගැන් වෙනවා. ව්‍යවසායක අගය කිරීමක් වෙනෝනේ. සමහරට ගම් මට්ටමින් ඒ ව්‍යවසායක ගමන් කරනවා නම් ගම් මට්ටමින් ඒවා පිළිගැනීම උත්සව කියලා පිළිගන්නවා. පුංචි පුංචි තෑගි දෙනවා. තේරෙනවද? ඒ වගේ ඉහළ පිළිගැනීමට භාජනය වෙනවා නම් එයා අනිවාර්යයෙන්ම සාර්ථකව ව්‍යවසායකයෙක් වශයෙන් දිගු කාලීනව ක්‍රියාත්මක වෙනවා. අනික සමාජ තත්ත්වය. දැන් ව්‍යවසායකයෙක් වුණාම එයාට හොඳ සමාජ තත්ත්වයක් ලැබෙනවා. මෙයානේ අර අසවල් බිස්නස් එක අයිතිකාරයා. අපි දන්නට කියනෝනේ. මෙයානේ අර කම්පැනි ඩිරෙක්ටර්, මේ අපි කම්පැනි චෙයාමන් නේ. අන්න සමාජ තත්ත්වය. ඒක හරියටම හරි. නව භාණ්ඩ හා සේවා පරිභෝජනයට අවස්ථාව වැඩි වීම. නෑනේ. නව භාණ්ඩ හා සේවා පරිභෝජන අවස්ථාව වැඩි වීම පාරිභෝගිකයන්ට වෙන වාසියක්. මේ ව්‍යවසායකට නෙවෙයි නේ. ඊට පස්සේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ යාම ඒකත් රටේ සමස්ත ප්‍රජාවට අයිති එකක්. ඒ මෙයාට පමණක් ආවේනික වාසිය මොකද්ද වෙන්නේ? තුන්වෙනි එක. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. 2016 විභාග ප්‍රශ්න පත්‍රයේ තුලින් ආපු 16 වෙනි MCQ ප්‍රශ්නය. 16 වෙනි MCQ ප්‍රශ්නය සමාජීය ව්‍යවසායකත්වය වඩාත් හොඳින් විස්තර කරන්නේ. සමාජීය ව්‍යවසායකත්වය කියන්නේ සමාජ ගැටලු වලට විසඳුම් ලබා දීමේ අරමුණෙන් සමාජය සතුටටපත් කරන්න. සමාජය පිනවන්න අපි යම්කිසි නවෝත්පාදනයක් හඳුන්වා දෙන්න පුළුවන්. ඒක තමයි සමාජීය ව්‍යවසායකත්වය කියන්නේ. මතකයිනේ? සමාජයේ යම් ගැටලු තියෙනවා. ඒ ගැටලු විසඳ ගන්න උචිත 100%ක්ම ගැලපෙන භාණ්ඩ ආසේවා වෙළඳපොළේ නැහැ. යන්නේ ගැටලුව හඳුනගෙන ගැටලුව දැකලා මම කැමතියි. මට ලාභය ගැන මතක් වෙන්නේ මට ලාභය දෙක. තේරුණාද? මට අංක 1ට මතක් වෙන්නේ මෙන්න මේ සමාජයේ ගැටලුව විසඳන්න මට යමක් කරන්න බැරිද? පුළුවන්. අන්න එහෙනම් මම ඒ අනුව ඒ ගැටලුව හඳුනගෙන යම් පර්යේෂණ කරලා නිරීක්ෂණ කරලා සමහරට මුලින්ම නියදි හදලා ඒ නියදි තෝරාගත්ත පාරිභෝගිකයන්ට දීලා ඒගොල්ලන්ගේ අදහස් ජනනය කරලා මම ඒ වැඩේ සාර්ථක නම් තේරෙනවද මම මහා පරිමාණ නිෂ්පාදනය කරලා වෙළඳපොළ දෙනවා. ඒ දීම තුල සමාජ ගැටලුවට විසඳුම ලැබෙනවා නම් ඒක තමයි සමාජීය ව්‍යවසායකත්වය කියන්නේ. පැහැදිලිනේ? පළවෙනි එක බලන්න අවතැන් වූ පුද්ගලයන් සඳහා කූඩාරම් සැපීම යන්නේ. හරිද? අවතැන් වූ පුද්ගලයන් සඳහා කූඩාරම් සැපීම යන්නේ. සමාජ ගැටලුවක් තමයි තින්නේ. දැන් අවතැන් වෙලා අපි සුනාමිය නිසා අවතැන් වුණා. කඳු නායාම් නිසා අවතැන් වෙනවා. ගයක් දොරක් නැහැ නේද එතකොට? ඉතින් එවැනි අය කූඩාරම් සැපීම, తాවකාලික නිවාස සැපීම ඒකත් අවුලක් නැහැ. ඒක සමාජ විවසතක ගන්න පුළුවන්. තේරුණාද? බලමු අපි මේක බලමුද? විස්තර කරන්නේ නැහැ. ඔව්. පාසල් ළමයින් සඳහා නොමිලේ පොත් බෙදා දීම යන්නේ. පාසල් ළමුන්ට නොමිලේ පොත් බෙදා දීම තමයි සමාජ විවසකත්වය කියන්නේ. නෑ. ඒක ලොකු සමාජ ගැටලුවක් නෙවෙයි. ඒක ලොකු සමාජ ගැටලුවක් නෙවෙයි. තම ව්‍යාපාරයට පවුලේ සමාජිකයින් හවුල් කර ගැනීම යන්නේ. ඒකත් මෙතන ගැලපෙන්නේ නැහැ. තමන්ගේ ව්‍යාපාරයට පවුලේ සමාජිකයන් හවුල් කරගන්නවා කියන්නේ සමාජයේ තියෙන ප්‍රශ්නයක් විසඳන්න යාමක් නෙවෙයි. ඒකත් උත්තරේ නෙවෙයි. ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා නවතම උපකරණයක් නිෂ්පාදනය කිරීම යන්නේ. ඒකත් ටිකක් ගන්න පුළුවන් නේ. ඒ කියන්නේ අද වන විට ලෝක වෙළඳපොළේම තෙල් මිල ගිහිල්ලා. අපේ රටේ විශාල වශයෙන් තෙල් මිල දැන් මෑත කාලේ අවස්ථා දෙක තුනකදී වැඩි වුණා. ඒතර මේක ලොකු අර්බුදයක් අපට දැන්. ප්‍රවාහන වියදම් වැඩි, ඒ නිසා සමස්ත භාණ්ඩ ආසේවල මිල වැඩි, ජීවන වියදම ඉහළ ගිහිල්ලා ප්‍රශ්න ගොඩයි නේ. ඒ නිසා ඉන්ධන භාවිතය අවම කෙරෙන. ඉන්ධන දහනය අඩු කරගන්න පුළුවන් වුණ ආකාරයේ උපකරණයක් හැදුවොත් ඒක බොහෝ වෙලාවට මොකද්ද? සමාජීය උදෙසා කරපු එකක් තමයි. සමාජීය විවසායකත්වයෙන් ගන්න පුළුවන් ඒක. ඊළඟට මෙන්න මේක මම ක්වෙස්චන් මාක් දාන්නම්කෝ. මේ කියන්නේ මේකේ හතරවෙනි එකට පුළුවන්. හතරවෙනි එක පුළුවන් මේක. මෙන්න මේක. ඊට පස්සේ
ඔව් මේකත් පොඩ්ඩක් හරි ගන්න පුළුවන්. මේව නම් ගන්න බෑනේ. පස්වෙනි එක ආබාධිත තරුණ තරුණියන්ට ආයතනය තුල 10% රැකියා ප්‍රතිශතයක් ලබා දීම යන්නේ. ආබාධිත තරුණයට ආයතනෙන් රැකියා සපයනකොට ඒ සැපයුමෙන් 10%ක් වෙන් කරනවා. ඒක සමාජ සේවයක් නේ. සමාජ සේවයක් නේ. ඒතොර මිසක් මේක ලොකු ගැටලුවකට උත්තරයක් දීම නෙවෙයිනේ. ඒක ඇවිල්ලා යුතුයකමක්. සමාජ යුතුයකමක් ගන්න. එහෙම ආබාධිතයට අපි ප්‍රමුඛත්වයේ දීලා රැකියා දෙන එක සමාජ යුතුයකමක්. එහෙනම් ඒකත් ගන්න බෑ. එහෙමනම් සමාජීය ව්‍යවසායක අතර වඩා හොඳ සමාජයේ තියෙන ගැටලු වලට පිළියම් බෙදීමට නම් හොඳම උත්තරේ මොකද? හතරනේ. ඉන්ධන භාවිතවම කිරීම සදානවතුම උපකරණයක නිෂ්පාදනය කිරීම. මොකද ඒක ලොකු ගැටලුවක් අද ඉන්ධන මිල ඉහළ යාම නේ. පළවෙනි එකත් අපි ඒ නිසා හරියම පළවෙනි එකට වඩා බරයි මේකනේ ප්‍රබලයි. අපි ඒ නිසා තෝරනවා හතරවෙනි පිළිතුර. පැහැදිලිනේ? අපි ඊළඟ ප්‍රශ්නත් යමු. 2017 විභාග ප්‍රශ්න පත්‍රය තුලින් ආපු 9 වෙනි බහුවර්ණ ප්‍රශ්නය. 9 වෙනි MCQ ප්‍රශ්නය. පහත ද අතුරෙන් වඩාත්ම නිවැරදි ප්‍රකාශය තෝරන්න. ප්‍රකාශ පහක් දීලා තිනවා. වඩා නිවැරදිව දෙකක්වත් ඇති. වඩාත්ම හොඳ උත්තරය කියන්නේ සත්‍ය උත්තරය තමයි තෝරන්න තියෙන්නේ. ව්‍යවසායකයා ව්‍යාපාරිකයෙක්. හරිනේ. ව්‍යවසායකත් ව්‍යාපාරිකයෙක්. හැබැයි සෑම ව්‍යාපාරිකයෙක්ම ව්‍යවසායක නෙවෙයි. මතකයි නේද? මම ගොඩක් විග්‍රහ කරලා පෙන්නනවා. හැම ව්‍යවසායකයෙක්ම ව්‍යාපාරිකයෙක් වගේම භාණ්ඩ හා සේවා සපයලා මිනිස්සු උමනා ඉෂ්ට කරන නිසා ව්‍යාපාරය ඒක හරි. ඒක හරි. ව්‍යවසායකයා කළමනාකරුවෙක්. ඒකත් හරි. මොකද කළමනාකරුවෙක් තියෙනවා. කළමනාකරුවෙක් විසින් මූලික භූමිකාවන් 4ක් ක්‍රියාවට නංවනවා. මොනවද? සංවිධානකරණය, සැලසුම්කරණය, මෙහෙයවීම, පාලනය. ඔය හතරම ව්‍යවසායකයත් කරනවා. ඒ නිසා සෑම ව්‍යවසායකයෙක්ම කළමනාකරුවෙකුත් වෙනවා. හැබැයි සෑම කළමනාකරුවෙක්ම ව්‍යවසායක වෙන්නේ නැහැ. එහෙනම් ඒකත් හරි. ව්‍යවසායකයා වෘත්තිකයෙකි. ව්‍යවසායක වෘත්තිකයෙක්ද? ඒකත් ගන්න පුළුවන් බැරිද නෑ නේ. දෙක දෙපැත්තට 50-50 ගන්න පුළුවන්. එක් අතකින් වෘත්තිකයෙක්. මොකද්ද මේ වෘත්තිකයෙක් කියන්නේ? Taman ඉගෙනගත්ත දේ, තමන්ගේ දැනුම, ඒ වගේම තමන්ගේ බුද්ධිය පාවිච්චි කරලා යම්කිසි සේවාවක් සපයලා ආදායමක් ලබන්න පුළුවන් නම් ඒක වෘත්තියක්. දැන් ව්‍යවසායකයෙක් සමහර ව්‍යවසායකෝ එහෙම දේවල් කරනවා. සමහර ව්‍යවසායකෝ ලාභය සඳහාමනේ තමන්ගේ සේවාව සපයන්නේ. ඒකෝට වෘත්තිකයෙක් කියලා පිළිගන්න බෑ. තේරුණාද? අපි ඒක නිසා අපි ඒක වැටුණා. ඊළඟට ව්‍යවසායකයා විශ්ලේෂකයෙක්. ඒකත් හරි. සෑම ව්‍යවසායකයෙක්ම ගොඩක් විශ්ලේෂණය කරනවා. තේරුණාද? මේකත් හරි. මොනවද විශ්ලේෂණය කරන්නේ? එයා වෙළඳපොළ විශ්ලේෂණය කරනවා. අනාගත වෙළඳපොළ විශ්ලේෂණය කරමින් තීරණය ගන්නවා අනාගත වෙළඳපොළේ කොච්චරක් ගැනුම් කරන සංඛ්‍යාවක් ඉඳීවිද? කොච්චර ලොකු වේද වෙළඳපොළ? විශාල වේද? ඒ වෙළඳපොළේ කොච්චර ඉහළ ජීවන පැලැන්තික ජීවත් වෙන ඉඳීද? පහළම මට්ටමේ ජීවන පැලැන්තිය සම්බන්ධය කොච්චරක් ඉඳීද? මධ්‍යම පන්තිය කොච්චරක් ඉඳීද? තේරෙනවද? ඒ වෙළඳපොළ දේශීය වශයෙන් වගේම විදේශීය වශයෙන් කොච්චර දුරට යයිද? ඒ වගේ වෙළඳපොළ වෙළඳාම ගැන විශ්ලේෂණය තියෙනවා. නවෝත්පාදන ගැන විශ්ලේෂණයක් තියෙනවා. අපි විකල්ප නවෝත්පාදන දෙකක් එනවා. මන් දෙකම හදන්නේ නැහැ. මොකද මට සම්පත් නැහැ. මන් දෙකෙන් මොකක්ද හදන්නේ? එහෙනම් මම සම්පත් විශ්ලේෂණය කරනවා. A සහ B කියලා දෙකක් නම් Aට අවශ්‍ය සම්පත් මෙච්චර ඕනේ, Bට මෙච්චර ඕනේ. ඒ සම්පත් මාසතු තියෙනවද? තියෙන්නේ Bට අදාළ එක නම් මම B තෝරනවා. ඒ නිසා මෙයා හැම පැත්තෙම මෙයා විශ්ලේෂකෙක් තමයි. හැම පැත්තෙම විශ්ලේෂකෙක්. ව්‍යවසායකයේ අවස්ථා සොයන්නේ. ඒකත් හරි. අවස්ථා සොයනවා. දැක්කද මේ ප්‍රශ්න භාගය? උත්තර හතරක්ම හරි. එකයි එහා පැත්තට දැම්ම. අහන්නේ එකයි. නිවැරදි වඩාත්ම නිවැරදි ප්‍රකාශය. වඩාත්ම නිවැරදි ප්‍රකාශය අහන්නේ. කියන්නේ මම මේ ප්‍රශ්නේ කියවනකොට මොකටද කිව්වේ මේකේ නිවැරදි උත්තර කීපයක් ඇති. මොකද මේ ප්‍රශ්නේ අහන විදිය අනුව තේරෙනවා. මට තේරෙනවා නම් ඔබටත් තේරෙන්න ඕන. මට නොතේරෙන දේ ඔබට නොතේරෙන්න පුළුවන්. මට තේරෙන දේ ඔබට අනිවාර්යයෙන්ම තේරෙන්න ඕන. තේරෙනවද? එහෙනම් දැන් මොකද උත්තරේ? හතරම හරි. මෙන්න මේ වෙනත මනාගන්න ළමයි. දැන් සෑම ව්‍යවසායකයෙක්ම කළමනාකරුවෙක් වෙනවා. සෑම කළමනාකරුවෙක්ම ව්‍යවසායක වෙන්න අපි උගන්වනවානේ. ගුරුවරු උගන්වනවානේ. ඒ ගුරුවරු උගන්වනදී ඒක නිකන් ආකර්ෂණීය ලෙස තමයිට වදින්න පුළුවන්. වැදුණු සමහර එළම සිලෙක්ට් කරන්නේ මේක. ඉතිවරයි. එහෙම නෙවෙයි දැන් අපි මනසේ තියෙනවා සෑම ව්‍යවසායකයෙක්ම කළමනාකරුවෙක්. නමුත් සෑම කළමනාකරුවෙක්ම ව්‍යවසායකයෙක් වෙන්නේ නැහැ. ටක් ගාලා ක්ලික් කරනවා. තේරෙනවද? මොකද කියන්නේ? මේක වඩා හොඳ එක මොකද්ද? අවස්ථා සොයන්නේ අවස්ථා හඹාගෙන යනවා. ව්‍යාපාරේ මේ ඔක්කොට වඩා බරම උත්තරේ මොකද්ද? බරම උත්තරේ මෙන්න මේක. මොකද මේක ව්‍යවසායකයා ව්‍යාපාරිකයෙක් කෙනෙක් ගත්තොත් මේකත් හරි ව්‍යවසායක කළමනාකරුවෙක්.
අවස්ථාව සොයන්නේ. තේරුණාද? වඩා හොඳම දේ තමයි විශ්ලේෂකයෙක් කියන එක. ඒ කියන්නේ සෑම අංශයක් පිළිබඳව ඉතා මනවින් ගැඹුරට යා විශ්ලේෂණය දෙනවා. ඇගීමට ලක් කරලා වඩා හොඳම තීරණ ගන්නවා. ඒ හොඳම උත්තරේ ප්‍රබලම උත්තරේ මොකද්ද? 4. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. 2018 විභාග ප්‍රශ්න. සිසිල් විධිමත් සැලසුම් කරණයට වඩා තම හැකියාව මත විශ්වාසය තබා ඇති අතර අසීරු කාර්යයක් වුවත් ආරම්භ කර අඛණ්ඩව ක්‍රියාත්මක කරගෙන යාමට හැකියාවක් ඇත්තේ. ඔහු ව්‍යාපාරයේ පරමාර්ථ ඉටු කර ගැනීමට තම අදහස් මත කටයුතු කරයි. ඉහත තොරතුරු අනුව සිසිල් සතු ව්‍යවසායකත්ව නිපුණතා සංඛ්‍යාව කීයද? ව්‍යවසාය නිපුණතා ගුණාංග අහන්නේ. දැන් මේකට මේ වගේ ප්‍රශ්න අහන එකත් එක්තරා අන්දමක අසාධාරණ නැතිව මම කලින් කිව්ව මොකද මේක එක එක විදිහට අපිට විශ්ලේෂණය කරන්න පුළුවන්. මේකේ ව්‍යවසායකත්ව කුසලතා නැත්නම් නිපුණතා 5ක් තියෙනවා. කියලා අපිට පහම ඔප්පු කරන්න පුළුවන්. 5 නෙවෙයි 4යි තියෙන. එහෙම කියන්න පුළුවන්. මේ දෙපැත්තකට මේ ප්‍රශ්නය පිළිතුරු දෙපැත්තකට දෝලණය වෙන්න පුළුවන්. ඒකීය පිළිතුරක් අපිට සොයාගන්න බෑ. තේරුණාද? ඒ නිසා මේ රටාව දැන් එන්න අඩු කරනවා කියලා තමයි ටීචර්ස් වර්ක්ෂොප් වලදී පාව ඔයාලා කන්ට්‍රෝලින් චීෆ් දැන් කියන්නේ. නමුත් තාම ඉතින් එකක් දෙකක් කොහොම අහනවා. තේරෙනවද? රයිට්. එතකොට මේ තොරතුරු අනුව සිසිල් සතු ව්‍යවසායගත නිපුණතා සංඛ්‍යාව කීයද? කියන්න පුළුවන්ද ඔයාලට? කීයද? නිකන් බැලුවට පේන්නේ නැද්ද? මං උදව් කරන්න ඔයාලට. බලමු උදව් කරන් පස්සේ. සිසිල් විධිමත් සැලසුම් කරන්නට වඩා තම හැකියාව මත එකක්. හැකියාව මත විශ්වාසය තබා. හරිනේ? හැකියාව මත විශ්වාසය තබා ඇති අතර. ඒ කියන්නේ සැලසුම් මත වැඩ කරන්න නැහැ කියන එක නෙවෙයි. නමුත් සැලසුමට වඩා යා සැලසුමට ප්‍රමුඛතාවය දෙන්නේ නැහැ. සැලසුමට තමන්ගේ හැකියාව ගැන යාට විශ්වාසයි. මට සැලසුමක් ඇතත් නැතත් මට මේ වැඩේ මේ විදිහට කරන්න පුළුවන්. තේරෙනවද? එහෙම විශ්වාසයක් තියෙනවා. අසීරු කාර්යයක්වත් ආරම්භ කරන්න. අසීරු කාර්යද සමහර අය අසීරු කියලා බාර ගන්නෑ නැහැ. අසීරු කාර්යයක් වුණා මේ ආරම්භ කරන්න බාර ගන්නවා. දෙවෙනි කාරණේ. අනික අඛණ්ඩව ක්‍රියා කරගෙන යාමට අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකියාවක් ඇත්තේ. මොකද සමහර අයට අඛණ්ඩව වැඩ කරන්න බෑනේ. හොඳට සැලසුම් සකස් කරලා සැලසුම් සහගතව ආරම්භ කරනවා. සතියයි 2යි මාසෙයි මොකද වෙන්නේ? අසාර්ථක වෙනවා. මෙයා ආරම්භ කියන්නේ අසීරු කාර්යයක් වුණත් ආරම්භ කළා අඛණ්ඩව ක්‍රියාත්මක කරගෙන යන හපනේ හැකියාවක් තියෙනවා. එහෙනම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන මේක තමයි තුන්වෙනි එක. ඔහු ව්‍යාපාරයේ පරමාර්ථ ඉටු කර ගැනීමට තම අදහස් මත කටයුතු කරයි. තේරෙනවද? හැකියාවක් ඇති එයා ඔහු ව්‍යාපාරයේ පරමාර්ථ ඉටු කර ගන්නට තම අදහස් මත කටයුතු කරනවා. මේක තමයි හතරවෙනි එක. තම අදහස් මත කටයුතු කරනවා. අනිත්‍යගේ අදහස් වලට බැලුනෙත් අනිත්‍යගේ අදහසට ගරු කරයි. නමුත් තමාගේ අදහස් මතම යන්නේ. දැන් මොකද කියන්නේ? 4ක් තියෙනවා. මොනවද? 4 කියලා දැන් පේනවද? උත්තරේ 4 තමයි. ඕකේ. එතකොට මේට වඩා සංකීර්ණ වෙන්නේ කොහොමද? මේට බරපතල වෙන්නේ. ව්‍යවසායගත කුසලතා 4 නම් කරන්න කිව්වනේ. අන්න ටිකක් අමාරුයිනේ. දැන් මෙතන හරයි අපි නිකන් අපි ඒකට තුරු මේක මොකද්ද පළවෙනි එක. සැලසුම් කරන්නට වඩා තමන්ගේ හැකියාව මත විශ්වාස කරනවා. ඒ කියන්නේ මට ඕන දෙයක් කරන්න පුළුවන්. මොකද්ද? ආත්ම විශ්වාසය. අන්න ආත්ම විශ්වාසය කුසලතාව. අභියෝග බාර ගැනීම හැකියාව. දැන් සමහර අය කියනවා අපෝ මේක නම් කරන්න බෑ කීකරන. මේක අමාරුයි මට. මම කියනවා දෙන්න මම කරලා දෙන්න. තේරෙනවද? අභියෝග බාර ගැනීම හැකියාව. අන්න එහෙනම්. මේකේ ඉන්න අභියෝග බාර ගැනීම හැකියාව. ඊට පස්සේ අඛණ්ඩව ක්‍රියාත්මක කරගෙන යනවා. මොකද ඒ කියන්නේ? සමහර අයට නොනවති ගමන යන්න බෑ. ඉලක්ක ජය ගන්නකම් එක දිගට කරන්න බෑ. මෙයාට ඒක කරන්න පුළුවන්. එහෙනම් නොනවති ක්‍රියාත්මක වීම. තුන්වෙනි ගුණාංගය. අනික තම අදහස් මත තමයි කටයුතු කරන්නේ. අන් අයගේ අදහස් නොසලකා හරින්න කියන එක නෙවෙයි. අන් අයගේ අදහස් පයින් ගන්න කියන එක නෙවෙයි. ඒ අදහස් ඇහුම්කන් දෙනවා, ගරු කරනවා. හැබැයි තමන්ගේ අදහස් තමයි වැඩ කරන්නේ. මොකද? ස්වාධීන බව. කීයක් තියෙනවද? 4ක් තියෙනවා. එහෙනම් පිළිතුර 4 වෙනි එක. පැහැදිලිනේ? අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. 2019 විභාග ප්‍රශ්නය 10 වෙනි MCQ ප්‍රශ්න වශයෙන් 10 වෙනි MCQ ප්‍රශ්නය. පහත දෑ අතුරින් අභ්‍යන්තර ව්‍යවසායගත ලක්ෂණය කුමක්ද? අභ්‍යන්තර ව්‍යවසායගත ලක්ෂණය. ඔව්. සංවිධානවල තනතුරු සඳහා වඩාත් නිර්මාණශීලී පුද්ගලයන් බදවා ගැනීම.
දැන් මුලින්ම මතකද මේකේ අභ්‍යන්තර ව්‍යවසායකත්වය කියන එක? ඉන්ට්‍රා ඔන්ටර්ප්‍රීනර්ෂිප් කියන එක. ඉන්ට්‍රා ඔන්ටර්ප්‍රීනර්ෂිප්. මොකක්ද ඒ කියන්නේ? කිසියම් ව්‍යාපාරයක දක්ෂතා තියෙන කුසලතාපූර්ණ සේවකව හඳුනගෙන ඒගොල්ලන්ගෙන් වැඩක් ගැනීම සඳහා පහසුකම් දීලා දිරිගැන්වීම් දීලා තේරුණාද? ඒගොල්ලෝ ලව්වා නවෝත්පාදනයක් බිහි කරගන්න. ඒතකොට අලුතෙන් සංවිධානයක් බිහි වෙන්නේ නැහැ. සාමාන්‍ය ව්‍යවසායකත්වයේ අලුතෙන් සංවිධානයක් එළියට එන්නේ නැහැ. මෙතන එන්නේ නැහැ. තියෙන සංවිධානයෙන්ම අර සේවකයා ලව් අලුත් දෙයක් කරගන්න. ඒක තමයි අභ්‍යන්තර ව්‍යවසායකත්වය කියන්නේ. එතකොට සංවිධානවල තනතුරු සඳහා වඩාත් නිර්මාණශීලී පුද්ගලයන් බඳවගත්තොත් ඒක ඉතින් අභ්‍යන්තර ව්‍යවසායකත්වය නෙවෙයි. බඳවගෙන එයාලට පහසුකම් දීලා එයාලව අභිප්‍රේරණය කරලා එයාලා ලව් අලුත් දෙයක් කරගත්තොත් අභ්‍යන්තර ව්‍යවසායකත්වය හරියි. දැන් මෙතන එහෙම කියන්නේ නැහැ නේ. සංවිධානවල කටයුතු කරන නිර්මාණශීලී පුද්ගලයන් විසින් නිෂ්පාදනයේ නවෝත්පාදන ක්‍රම හඳුන්වා දී. සංවිධානවල කටයුතු කරන නිර්මාණශීලී පුද්ගලයන් විසින් නිෂ්පාදනයේ නැත්නම් නිෂ්පාදන අංශය තුළ තියෙන නවෝත්පාදන ක්‍රම හඳුන්වලා දෙනවා. ඒක හරි. අනිවාර්යයෙන්ම සංවිධානවල ඉන්න නිර්මාණශීලී පුද්ගලයෝ ගැන සේවකෝ අලුත් දෙයක් කරනවා කියන එක තියෙනවා. මම හිතන්නේ මේක තමයි හරි උත්තරේ. බලමු අපි ඒකද කියලා. සංවිධාන විසින් පුද්ගල අවශ්‍යතා සහ වුමනා සපුරාලීම සඳහා නිෂ්පාදිත සේවය මේක සාමාන්‍ය දෙයක්. සාමාන්‍ය ව්‍යාපාරික ගැන. එන එකත් මේ අභ්‍යන්තර ව්‍යවසායකත්වය නෙවෙයි. ඒක සාමාන්‍ය දෙයක් නේ. පාරිසරික සාධක හා සමාජීය ගැටලු පිළිබඳ සලකා බලමින් පරිසරයට ධනාත්මක බලපෑම ඇති කිරීම. ඒකත් තරම් ගැලපෙන්නේ නැහැ නේ. තේරුණාද? ඒ සමස්ත ව්‍යාපාරයක් ගැන කතා කරන්නේ සේවකයෙක් ගැන නෙවෙයිනේ. මානව හිතවාදී ලෝකයක් නිර්මාණය කිරීමට උත්සාහ කිරීම නෙවෙයි. මොකද එකම උත්තරේ මේකයි සංවිධානවල කටයුතු කරන නිර්මාණශීලී පුද්ගලයන් නැත්නම් සේවකයන් විසින් නිෂ්පාදනයේ නවෝත්පාදනය නැත්නම් නව මම්පෙත් විවර කරනවා කියන එකනේ. අභ්‍යන්තර ව්‍යවසායකත්වයේ එහෙනම් උත්තරේ පැහැදිලිවම දෙක. අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. 2019 විභාග ප්‍රශ්නය 11 වෙනි MCQ ප්‍රශ්න වශයෙන් ආවේ පුද්ගලයෙකු සතු ලක්ෂණ කීපයක් පහත දැක්වීම. ඉන්න මොකද්ද මේක අහන්නේ? අපි බලමු නැත්තම් කාලය යනවනේ. ඉහත දෑ අතුරෙන් ව්‍යවසායකයෙකු සතු ලක්ෂණ පමණක් ඇතුළත් වරණය. ව්‍යවසායකයෙක් අහන්නේ මොනවද? ලක්ෂණ. ලක්ෂණ අහන්නේ. ව්‍යවසායකයෙක්ගේ ගති ලක්ෂණ. දැන් පුළුවන් නිකන් අපිට එකපාරට ගන්න පුළුවන්. ගැටලු නිසා අධෛර්යමත් වීම. ලක්ෂණයක්ද? නෑ. ව්‍යවසායකයා ගැටලු එන්න මොකද එන්නේ? අපි කියන්නේ ෆෝම් වෙනවා කියලා දිරිමත් වෙනවා. ගැටලු එන්න එයා දිරිමත් වෙනවා. එයා ගැටලු හමුවේ පරාජය වෙන්නේ නැහැ. වැටෙන්නේ නැහැ. තේරෙනවද? අපි ගැටලු එන්නේ නැහැ. තව අභිමාණයෙන් වැඩ කරනවා. එහෙනම් ඒක උත්තරේ නෙවෙයි. සාම්ප්‍රදායික ක්‍රම ක්‍රියාත්මක කිරීමට කැමැත්ත. සම්පූර්ණ වැරදි. ව්‍යවසායක අලුත් කියන්නේ නවෝත්පාදකයෙක්. එයා සාම්ප්‍රදායිකින් නෙවෙයි. එයා හැම වෙලාවෙම බලන අලුත් නිෂ්පාදිතයක්. අලුත් නිෂ්පාදන ක්‍රම භාවිතා කරමින්, අලුත් යන්ත්‍ර සූත්‍ර භාවිතා කරමින්, අලුත්ම තාක්ෂණය භාවිතා කරමින්නේ. වැරදි දෙවෙනි. අවදානම් බාර ගැනීමට කැමැත්ත. ඔව් අවදානම් බාර ගන්න කැමැත්තක් තියෙනවනේ. එහෙම උණක් තියෙනවනේ ව්‍යවසායකට. අවදානම් වලින් බැහැර වෙන්නේ නැහැ. අවදානම් බාරගෙන අවදානම් කළමනාකරණය කරලා අවදානම් වලින් සාර්ථකව ලිස්සලා යන ඉස්සරහට. අවදානම් බැහැර කරමින් ලිස්සා යමින් තමන්ගේ ඉලක්ක කරගමන් කරන හරි සූරේක ව්‍යවසායකයෙක්. එහෙමනම් ඒක හරි. බාර ගන්නද කැමැත්ත. වෙනස් නොවන පරිසරයක වැඩ කිරීමට කැමැත්ත. ඒක නම් පිළිගන්නම බෑනේ. අනිවාර්යෙන් පරිසරය වෙනස් වෙනවා. ඒ වෙනස් වීමට ව්‍යවසායකයා ආසයි. තේරෙනවද කතාව? පරිසරය වෙනස් වීමට ව්‍යවසායකයා ආසයි. දියුණු වෙන්න නැත්නම් අනාගතයේදී එතරම් දියුණුවක් නොලබන ව්‍යාපාරිකයෙක්ගේ ගති ලක්ෂණයක් තමයි අද අපට දකින්න පුළුවන්. මොකද්ද? එයා කැමති නෑ අනාගතේ වෙනස් වෙනවට. පරිසරය වෙනස් වෙනවා. මේ වගේම තියෙන්න ඕන. නමුත් ශක්ති සම්පන්න අනාගත ව්‍යවසායකයෙක් බිහි වෙනවා නම් එයා කැමති පරිසරය වෙනස් වෙනවාට. තේරෙනවද? ඒ නිසා වෙනස් නොවන පරිසරයක වැඩ කරන්න කැමති නෑ. වෙනස් වන පරිසරයක නවමු අත්දැකීම් ලැබෙමින්, තේරෙනවද? නවෝත්පාදන හඳුන්වා දෙමින් වෙළඳ පොළ ජය ගන්න පුළුවන් වෙන්නේ පරිසරය වෙනස් වෙදී. එහෙනම් ඒකත් ගන්න බෑ. අභියෝග බාර ගැනීමට කැමැත්ත. ඒක හරියි. අනිවාර්යයෙන්ම ව්‍යවසායකයා කැමති අභියෝග බාර ගන්න. ඒ කියන්නේ යම් වෙනත් පාර්ශවයන් අසීරු නිසා මේක කරන්න බෑ කියලා වගකීම් බාර නොගෙන පසුබසිද්දී ව්‍යවසායකයා කියන රයිට් මට දා බාර දෙන්න මම කරලා පෙන්නන්න. අන්න ඒක තමයි මේක ප්‍රධානම සාධකය. එහෙනම් අභියෝග බාර ගැනීමට කැමැත්තයි අවදානම් බාර ගැනීමට කැමැත්තයි කියන සීසා ඊ තමයි උත්තරේ. ඒ කියන්නේ 4. අමාරුම නෑ ටිකක් හිතන්න ඕනේ. ටිකක් හිතන්න තේරෙනවද? විභාගෙදි පවා
කලබලයට මෙහෙම සිලෙක්ට් කරන්නේ නැහැ. තේරෙනවද? වරද්ද ගන්නවම ඔයගොල්ලෝ. ඊළඟ ප්‍රශ්නෙත් බලමු. 2019 විභාග ප්‍රශ්නයම 8 වෙනි MCQ ප්‍රශ්නය. ක්‍රීඩා උත්සව සංවිධානය කිරීමේ ආයතනයක් තම ප්‍රදේශයේ නොමැති බව අවබෝධ කරගත් කාන්ති ක්‍රීඩා පාඨමාලාවක් හැදෑරීමෙන් පසුව තම මිතුරෙකුගෙන් ලබාගත් රුපියල් 25000ක ණය මුදලක් ආයෝජනය කර ක්‍රීඩා උත්සව සංවිධානය කිරීමේ ආයතනයක් ආරම්භ කරන ලදී. ඒ තොරතුරු අනුව කාන්ති සතු ඇති ව්‍යවසායගත නිපුණතා ගණන මොනවාර වගේ ප්‍රශ්නයක්ද? කාන්ති තුල තියෙන නිපුණතා ව්‍යවසායගත නිපුණතා ගණන මොනවා අහන්නේ. දැන් ප්‍රශ්නේ පැහැදිලිද? ක්‍රීඩා උත්සව සංවිධානය කිරීමේ ආයතනයක් තම ප්‍රදේශයේ නැහැ කියලා තමයි අවබෝධ කරගත්තේ කාන්ති. මොකද මේ කියන්නේ ක්‍රීඩා උත්සව අපිම සංවිධානය කරන්නේ නැහැ. දැන් විශේෂයි. දැන් වෙනම සමාගම් හවුල් ව්‍යාපාර තියෙනවා. අපේ ක්‍රීඩා උත්සවය ඔක්කොම A to Z සංවිධානය කරලා දෙනවා. අපට ලේසි. දැන් ওই මංගල අවස්ථා තියෙන්නේ. දැන් මීගොව ප්‍රදේශයේ ලොකු හෝටලයක මමත් ගියා. අපේ පවුලේ මංගල උත්සවයකට පුදුම විදිය ඩෙකරේෂන්. හැම දෙයක්ම පිළිවෙලයි. හැම දෙයක්ම ක්‍රමයට වෙනවා. තේරෙනවද? මම කොහොමද මෙච්චර මේ කරන්නේ? ඔයාලට ලොකු පිරිසකුත් නැහැ. නෑ මචං මේව දැන් බොහොම සරලයිනේ. මම මොකද නමක් කිව්වා. ඒ කම්පැනි බාද කියන්නේ දැන් අපිට මගුල් ගෙදරක් කරලා අපි මොනවා හරි මිස්ටේක් වෙනවනේ. අපිට පවුලේ ඔක්කොම එකතු වෙලා සාමූහික උදව් උපකාර කරමින් හොඳින් සැලසුම් කරා වුණා මොනවා හරි දෙයක් මිස් වෙනවා. පැටලිල්ලක් වෙනවා. තේරෙනවද? නමුත් අරගොල්ලෝ ඒවක විශේෂඥ ආයතන. ඒගොල්ලෝ අපේ මංගල උත්සවයේ A to Z මුලින්දම සංවිධානය කරලා දෙනවා. අපෙන් ඉතින් ගාස්තු අය කරනවා. අන්න ඒ වගේ ක්‍රීඩා උත්සව සංවිධානය කර දීම වගකීම් බාර ගන්න ආයතනක් තියෙනවා අපේ ප්‍රදේශේ නැහැ. එහෙනම් ක්‍රීඩා පාඨමාලාවක් හැදීමෙන් පසු තම මිතුරෙකුගෙන් ලබාගත් 25000ක ණය මුදලක් ආයෝජනය කර ක්‍රීඩා උත්සව සංවිධානය කිරීමේ ආයතනයක් ආරම්භ කළා. එහෙම කරා නම් කාන්ති සතු ඇති ව්‍යවසායගත නිපුණතා ගන්න කීයද? එකක් තමයි අවස්ථා හොඳනු ගැනීම. ඇයි? කිරීමේ ආයතනයක් තම ප්‍රදේශයේ නොමැති බව අවබෝධ කරගත් කාන්ති ක්‍රීඩා පාඨමාලාවක් හැදෑරීමෙන් පසුව තම මිතුරුගෙන් ලබාගත් 25000ක ණය මුදලක් ආයෝජනය කර ක්‍රීඩා උත්සව සංවිධානය කිරීමේ ආයතනයක් ආරම්භ කළා. එහෙනම් ක්‍රීඩා උත්සව සංවිධානය කිරීම ආයතනයක් තම ප්‍රදේශයේ නොමැති බව අවබෝධ කරගත්තම කියන්නේ මොකද්ද? ගැටලුවක් හඳුනාගත්තා. හරිනේ? ගැටලුවක් හඳුනාගත්ත කියන්නේ මොකද්ද? අවස්ථාවක් දැක්කා. කාසිය දෙපැත්තක එක පැත්තක ගැටලුව අනිත් පැත්තේ අවස්ථාව. ගැටලුවක් නිසා තමයි අවස්ථාව ඇති වෙන්නේ. ගැටලුව විසඳන භාණ්ඩයක් හෝ සේවයක්. ගැටලුව විසඳන්න භාණ්ඩයක් හෝ සේවයක් ලබා දෙන්න පුළුවන් නම් ඒක තමයි අවස්ථාව කියන්නේ. තේරෙනවද? එහෙනම් අවස්ථාව හඳුනාගත්තා. ඊට පස්සේ ක්‍රීඩා පාරවල හැදෑරීම කියලා. එහෙනම් එයා අධ්‍යාපනයක් ලැබුවා. තේරෙනවද? එයා හොඳ අධ්‍යාපනයක්. මොකද ක්‍රීඩා පාඨමාලාවකම තමයි එයා කළේ. මේකට මැච් වෙනවනේ. එහෙනම් අධ්‍යාපනයක් ලැබුවා එකක් නේ දෙකයි. පස්සේ මිතුරුගේ ලබාගත් 25000ක ණය මුදලක් ආයෝජනය කර තමයි වැඩි පටන් ගත්තේ. ණය මුදලක් ගත්ත මිතුරුගේ. ඒක මොකද කියන්නේ? ප්‍රශ්නයක් නෑ. ණය ගන්න පුළුවන් මිතුරුගේ. ණයක් ගත්තේ හරි. මොකද හේතුව ඒක සුබවාදී. මොකද මෙයාට සල්ලි නෑ. සල්ලි නැහැ කියලා අපි කියන්නේ නැති බණේම කීයක හිටිනා මොකද වෙන්නේ? වැඩක් කරෙන්නේ නැහැ. එහෙනම් මෙයා දන්නවා මම මේක සාර්ථකව කරනවා. මොකද අපේ ප්‍රදේශයේ වෙන විකල්ප නැහැ. වෙන තරංකරුවෝ නැහැ. මේකට අපිට සෑහෙන සේවාදායකින් පිසක් ගෙන්න ගන්න පුළුවන්. අපට ආදායමක් ලැබෙනවා. තේරෙනවද? විචක්ෂණශීලී බව. අන්න විචක්ෂණශීලී බවත් මේක තියෙනවා. එහෙනම් මූලික කාරණා මේකේ තුනක් තියෙනවා. තුනක්. ඒකෙන් තුන්වෙනි උත්තරේ. අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. 2020 විභාග ප්‍රශ්නයේ අලුත්ම පේපර් එකේ 7 වෙනි MCQ ප්‍රශ්නය. ව්‍යවසායකයෙකු අයවැයක් භාවිතා කරනවා. අයවැය. මේක පැහැදිලිව කියලා නෑ මොකද්ද කියලා. කිය ප්‍රශ්නේ යනකොට තේරෙනවා මේක උත්තර අනුව මුදල් අයවැයක් තමයි කියන්නේ. මුදල් අයවැය මොකද තියෙන අයවැය වර්ග කීපයක් තියෙනවනේ. අලෙවිකරණ අයවැය, වියදම් අයවැය එහෙම. ව්‍යවසායකයෙක් අයවැයක් භාවිතා කරනවා. මුදල් අයවැය. තේරෙනවද? භාවිතා කරන මොකද? මුදල් අවශ්‍යතාවම කර ගැනීමටද? නෑනේ. මුදල් අවශ්‍යතාව වැඩි කරගන්න ඕන. අයවැයක් අවම කරගන්නේ නෑනේ. ඒක වැරදි. පැහැදිලි වැරදි එක. මුල් එක වැරදි. සේවකයින්ට මූල්‍ය තොරතුරු සැපීමට. එහෙම නෑනේ. දැන් සාමාන්‍ය ව්‍යවසායකයෙක් ව්‍යාපාරේ මූල්‍ය තොරතුරු සේවකයන් කියන්නේ නෑ. ඒකත් වැරදි. ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කිරීම. ඒක නම් ටිකක් විතර හරිනේ. ඒ කියන්නේ අයවැය ලේඛනයෙන් ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයත් පේනවනේ. තේරෙනවද? ඒ කියන්නේ
ආදායම් මාර්ග වැඩියෙන් පෙන්නුම් කරනවා කියන්නේ ව්‍යාපාරික ක්‍රියාකාරීත්වය පේනවා. වියදම් මාර්ග වැඩි කියන්නේ ඒ ක්‍රියාකාරීත්වය. ඒක යම් තුරට හරි. ඒක පොඩ්ඩක් තියන ක්වෙස්චන් මාක් එකක් වශයෙන්. ව්‍යාපාරයේ මූල්‍ය කාර්ය සාධන අධීක්ෂණය කිරීමට. ඒකත් හරි නේද? ඒකත් හරි. සමච්ඡේද ලක්ෂ්‍ය නිමවු මට්ටම නෑ. මේක සම්පූර්ණ වැරදි. එහෙනම් මේ දෙකම හරි. වඩා හරි මොකක්ද? වඩා හරි මෙන්න මේකයි. මේක මොකද හේතුව ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කරන්න මුදල් ලැබෙලේකින් පමණ බෑ. යම් තාක් දුරට පුළුවන් 100ක් බෑ. තේරෙනවද? එවනම් ව්‍යාපාරයේ මූල්‍ය කාර්ය සාධනය. මේ කාර්ය සාධනය කියන්නේ ව්‍යාපාර අරමුදල් සපයා ගැනීමේ මාර්ග සාධාරණයිද? ඒවා හොඳම මාර්ගද? අරමුදල් යෙදවීම මාර්ග සාධාරණයිද? ඒවා හොඳම යෙදවීම මාර්ගද? ඒක තමයි මේක අදහස් කරන්නේ. මූල්‍ය කාර්ය සාධනයක් තියෙනවා. ඒ කියන්නේ වාසිදායක මාර්ග වලින් අරමුදල් රැස් කරගත්තා නම් ඒක හොඳයි. හරිද? වඩා ඵලදායක මාර්ගවල ඉහළ ආදායම් ලබන්න පුළුවන් මාර්ගවල ඒක යෙදුවා නම් ඒකත් හොඳයි. ඒක තමයි මූල්‍ය කාර්ය සාධන අධීක්ෂණය කියන්නේ. එහෙනම් උත්තරේ 4. පැහැදිලිනේ? අපි ඊළඟ ප්‍රශ්නත් යමු. ව්‍යවසායකයෙකු හා සැසඳීමේදී ව්‍යාපාරිකයෙකු වඩාත් කැමැත්තක් දක්වන්නේ. ව්‍යවසායකයෙක් සැසඳද්දී ව්‍යාපාරිකයෙක් වඩාත් කැමති වෙන්නේ. මොනවාද? අවදානම් දැරීමට. අපෝ නෑ. ව්‍යාපාරිකයා කොහෙත්ම නෑ. ව්‍යාපාරික අවදානම් වලින් හැංගිලා ඉන්න බලන්න. සියලු වගකීම් බාර ගන්න නෑනේ. එහෙමනම් ඉතින් යා ව්‍යවසායකයෙකු නෙවෙයි ව්‍යාපාරිකයෙකු නෙවෙයි. වැඩිකල් ආවුස නෑ ඒගොල්ලන්ට එහෙනන්නේ. ආරක්ෂාකාරීව කටයුතු කිරීමට. අන්න ඒක හරි වගේනේ. ඔව් ව්‍යවසායකයෙක් සාමාන්‍යයෙන් අවදානම් වලදී ඒකට මුහුණ දෙන්න නොබියෝ අවදානම් කළමනාකරණය කරගන්න ඕනේ. නමුත් ව්‍යාපාරිකයා ආරක්ෂාකාරී වෙන්න බලනවා. ඒවා ඒ කියන්නේ අවදානම කියන එකට එයා විතරක් සම්බද්ධ වෙන්න කැමති නෑ. තේරුණාද? නිර්මාණශීලීත්වය වර්ධනය කර ගැනීම නෑ. නව ව්‍යාපාර අවස්ථා නෑ. හොඳම උත්තරේ මොකද්ද? ආරක්ෂාකාරීව කටයුතු කරන්න. එහෙනම් ව්‍යවසායකයෙක් හා සැසඳීමේදී ව්‍යාපාරිකයෙකු වඩාත් කැමැත්තක් දක්වන්නේ ආරක්ෂාකාරී වෙන්න. තේරුණාද? තුන්වෙනි එක. අපි ඊළඟ ප්‍රශ්නෙට බලමු. මේ ඉන්නේ සප්ලයි ටයිප් වලට 2020 ඉඳන් 10 දක්වා ආපු මම සෑම අවුරුද්දකම අහනවා මාරුට අර සැපීම් වර්ගයේ ප්‍රශ්න. කෙටින් ඉස්තිරිපිසු සපයන්න හරි නැත්නම් හිස්තන් පුරවන්න හරි. සුදුසු වචන නැත්නම් වචන යොදා හිස්තන් පුරවන්න. පවුල හා ආදර්ශ චරිත රෝල් මොඩල්ස් ව්‍යවසායකත්ව සංවර්ධනයට බලපාන හිස්තනක් සාධක වේ. මොන සාධකද? දැන් නම් පුළුවන් වෙන මේක ශනිකෙන් කියන්න පුළුවන් වෙනවා. තේරුණාද? පවුල කියන්නේ මොකද්ද? පවුල කියන්නේ පවුල ෆැමිලි. අපේ පවුලේ සමාජිකයෝ. පවුලේ සමාජිකයෝ නැතිනු කොහටද? සමාජයේ. දැන් ඔයාලා අපි හැමදෙනාම ඇසුරක් ලැබපු ප්‍රථම සමාජයේ ප්‍රාථමික සමාජය තමයි පවුල. සමාජයක් ඒකනේ. ආදර්ශ චරිත. ඒකත් පරිසරයටත් අයිති සමාජෙත් තියෙනවනේ. එහෙනම් මොකද මේක? බලපාන සමාජීය සාධක වෙනවා. දෙකම අයිති තියෙන්නේ සමාජීය සාධක වලට. සමාජී ඊළඟ ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ 2011 විභාග ප්‍රශ්න ආපු එකක් 21 වෙනි අභ්‍යාසය වශයෙන් වෙළඳ පොළෙහි පවත්නා ගැටලුවකට විසඳුමක් ලෙස ව්‍යවසායකයා තුළ අදහසක් පහළ විය හැකියි. මෙම අදහස නිසා හිස්තනක් නිර්මාණය විය හැකියි. තේරුණාද? වෙළඳ පොළෙහි පවත්නා ගැටලුවකට. ඒ කියන්නේ ඉටු නොවෙච්ච වුමනාවක් තියෙනවා. ඉටු නොවෙච්ච වුමනාවක් තියෙනවා. අන්න ඒකට විසඳුමක් ලෙස ව්‍යවසායකයා තුළ අදහසක් පහළ වෙනවා. මෙම අදහස නිසා මොකද්ද බිහි වෙන්න පුළුවන්? මෙම අදහස නිසා නිර්මාණය වෙන්න පුළුවන්. වෙළඳ පොළේ ඉටු නොවෙච්ච වුමනාවක් දැක්ක. කියන්නේ ගැටලුවක් දැක්කා. ඒ ගැටලුව දැක්කම තමයි ඒකට උත්තරේ එළියට එන්නේ. නේ අදහසක් එළියට එනවා. මේ අදහස නිසා මොකද වෙන්නේ? නවෝත්පාදනයක් නේ නව නිර්මාණයක් නිර්මාණය වෙනවා. හොඳම උත්තරේ තමයි නවෝත්පාදනයක් නිර්මාණය විය හැකියි. අපි ඊළඟ ප්‍රශ්න බලමු. මේක 2012 21 වෙනි අභ්‍යාසයෙන් අහපු සප්ලයි ටයිප් එකේ නැත්නම් සැපීම් වර්ගයේ ප්‍රශ්නයක්. ව්‍යවසායකයා ව්‍යාපාරයේ අයිතිකරු කළමනාකරු මෙන්ම
හිස්තනක් ලෙසද කටයුතු කරයි. ව්‍යවසායකයා ව්‍යාපාර අයිතිකරුවෙකුත් වෙනෙක් අතකින්. හරිනේ. යානි ව්‍යාපාර ගොඩනගන්නේ. කළමනාකරුවෙකුත් වෙනවා. වෙන කළමනාකරු නැතත් මෙයත් කළමනාකරුගේ කාර්යයෙන් බාරෙන් කරනවා. එහෙනම් මෙයා කළමනාකරුවෙකුත් වෙනවා. මෙන්ම හිස්තනක් ලෙසද. ඒ කියන්නේ මොකක්ද? මුරකරු ලෙසද නෑ. මුරකරු කියන්නේ සේවකයෙන්නේ. තේරුණාද? මොකද්ද වඩා හොඳ උත්තරේ? ආරක්ෂකයෙක්ද නෑ. මොකද්ද? සේවකයෙක්. ඒ කියන්නේ සමහර පුංචි ව්‍යාපාරයක අලුත් සොයා ගැනීමක් අලුත් නිෂ්පාදනයක් සොයාගත්තේ මම නම්. මම ව්‍යවසායකයා. හරිද? ඒ ව්‍යාපාර අයිතිකරු මම. තේරෙනවද? කළමනාකරු වෙන්නෙත් මම. වැඩ කරන්නෙත් මම. වෙන සේවකයෙක් වෙන්නේ මම. එහෙනම් සේවකයෙකු ලෙසද? සේවකයෙකු ලෙසද? තේරුණානේ? ඊළඟ ප්‍රශ්නේ බලමු 2012 විභාග ප්‍රශ්නයක්මයි. ඒකත් 35 වෙනි ප්‍රශ්නේ අයන්න වශයෙන් ආපු සප්ලයි ටයිප් ක්වෙස්චන් එකක්. සැපීම් වර්ගයේ ප්‍රශ්නයක්. ව්‍යාපාර ආයතනයක සේවකයන්ගේ නිර්මාණශීලීත්වයේ තුලින් ඇතිවන ව්‍යවසායකත්වය හඳුන්වන්නේ. තේරුණාද? ව්‍යාපාර ආයතනයක සේවකයන්ගේ නිර්මාණශීලී අය ඉන්නවා. තුලින් ඇතිවන ව්‍යවසායකත්වය. කොහොමද ඇති වෙන්නේ? ඒ නිර්මාණශීලීත්වය දැක්කම එයාට ව්‍යාපාරයෙන් සාහන සලසනවා. පහසුකම් සපයනවා. තේරෙනවද? වර්ක්ෂොප් එකක් හදලා දෙනවා. තව එයාගේ සහායට තව සේවකයෝ දෙනවා. දීලා කියනවා එයාට නව උත්පාදනය කරන්න කියලා. එයා කරනවා. මොකද ඒ කියන්නේ? අභ්‍යන්තර ව්‍යවසායකත්වය. අභ්‍යන්තර ව්‍යවසායකත්වය. මේක වටිනාම දේ මොකද්ද? මේකේ අලුත් මිනිස් සංවිධානයක් බිහි වෙන්නේ. අලුත් මිනිස් සංවිධානයක් නැතුව පවතින මිනිස් සංවිධානය කියන ව්‍යාපාර ආයතන ඇතුළේම තමයි මේක වෙන්නේ. අභ්‍යන්තර ව්‍යවසායකත්වය. අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. මේ 2013 විභාග ප්‍රශ්නය 34 අයන්න. වශයෙන් අහු ප්‍රශ්නය. පුද්ගලයෙකු ඔහුට ආවේනික වූ එකම ආකාරයට සිටීම ව්‍යවසායකත්ව සංවර්ධනය කෙරෙහි අභියෝගයකි. මෙම පුද්ගල ලක්ෂණය හිස්තනක් ලෙස හඳුන්වනවා. මොකක්ද ඒ? තේරෙනවද? පුද්ගලයෙකු ඔහුටම ආවේනික වූ ලෙස එකම ආකාරයට හිතනවා. දැන් මම කිව්වා සමහර අයගේ මතයක් තියෙනවා. රැවුලවා ගත්ත කෙනෙක් දැක්කොත් මම රැවුලවන්නේ රැවුලවා ගත්ත කෙනෙක් දැක්කොත් කියනවා අන්න ත්‍රස්තවාදී. එහෙම මත තියෙනවනේ. රැවුලෙවුත් ත්‍රස්තවාදී. ඉතින් ඒක මරණකම්ම අයින් වෙන්නේ නැහැ. තේරුණාද? එතකට ඕකනේ. ඊළඟට අපි දැන් කිසියම් පුද්ගලයෙක් කට්ට කළු වින. ඒ වර්ණේ කළුම නම් තේරුණාද? කියනවා මෙයා නම් හොරෙක් වගේ. ඒගොල්ලන්ගේ සදාකාලික වෙනස් වෙන්නේ නැති දේවල් ඒවනේ. මේ ඒ කියන්නේ පුද්ගලයෙකුට ඔහුට ආවේනික එකම ආකාරයට තමයි සිතන්නේ. වෙනස් වෙන්න කැමති වෙන්නේ නැහැ. එහෙනම් ව්‍යවසායකත්ව සංවර්ධනය කිරීම එක අභියෝගයක්. එකම ආකාරයෙන් හිතනවා නම් මෙම පුද්ගල ලක්ෂණය මොකද්ද කියන්නේ? මනෝ විහිතිය. මනෝ විහිතිය කියන්නේ මේකයි. මනෝ විහිතිය. මනෝ විහිතිය. ඉංග්‍රීසියෙන් නම් උන්න මයින්ඩ්සෙට්. මයින්ඩ්සෙට්. අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. මේක 2014 විභාග ප්‍රශ්න පත්‍රයේ යොමු වෙච්ච 33 වන ප්‍රශ්නේ ආයන්න. 33 වන ප්‍රශ්නේ ආයන්න. මතකද මේ හැම එකටම ලකුණු කීයකද? එක බැගිල්ල මේ වගේ එක අයන්නක් නම් ලකුණු 1යි. ආයන්නත් මේකෙත් ලකුණු 1යි. අපි මේ අයන නැතුව තනි ප්‍රශ්නයක් නම් ලකුණු 2යි. ඒක ඉතින් මම දාන්නේ නැහැ මොකද හැමදාම එක ආකාර වෙන්න නිසා. ප්‍රශ්නේ නෑනේ. තියෙනවා යට. බලාපොරොත්තු උත්තරේනේ. ව්‍යවසායකත්ව නිපුණතා competencies නිපුණතා කිහිපයක් ලෙස දැක්විය හැකියි. තේරුණාද? මේකේ උත්තරේ දැන් ලියලා තියෙන. ලියලා ව්‍යවසායකත්ව නිපුණතා කිහිපයක් ලෙස දැක්විය හැකියි. නිපුණතා තියෙනවනේ 20ක් විතර කියන්නේ. ඒ 20න් කැමති හතරක් ලියන්න. කැමති හතරක්. තහංචියක් නෑ. එකක් මොකද්ද? එකක් තමයි කැපවීම. කැප වෙන්න පුළුවන් වෙනවා. අදිෂ්ඨානශීලී බවත් ලියන්න පුළුවන්. තව නිර්මාණශීලී බව ප්‍රධානම එකනේ. නිර්මාණශීලී බව. තව එකක් තමයි අභියෝග ජය ගැනීම හැකියාව. අභියෝග කියන්නේ
කරන්න අසීරුයි කියලා හිතන අමාරුයි කියලා හිතන දේවල් සමහර අය මගහරින දේවල් අපිට කරන්න පුළුවන්. කියන අභියෝග ජය ගැනීම හැකියාව. අභියෝග ජය ගැනීමේ හැකියාව. තව එකක් තමයි ආත්ම විශ්වාසය. දැන් අපිට යන්න තියෙන ඉලක්කය ඊටාම සංකීර්ණ අසීරුයි. ඒකට යන්න බැරි වෙයිද? පුළුවන් වෙයිද? එහෙම නෑ. අපි යනවා කොහොම හරි යනවා. තේරෙනවද? ආත්ම විශ්වාසය. ඔය වගේ හතරක් ලියුමේ තව උතරක් තියෙනවා ලියන්න. සුබවාදී බව තේරෙනවද? ඒවා ලියන්න පුළුවන්. 2018 විභාග ප්‍රශ්න පත්‍රය තුලින් ආපු 34 වෙනි ප්‍රශ්නේ අයන්නේ. මේකට ලකුණු 1යි කොටසක් නිසා. අවදානමක් දරමින් හිස්තනක් ඇති කරන පුද්ගලයා ව්‍යවසායකයෙකු වන අතර ඔහු සෑම විටම හිස්තනක් නොවේ. මෙන්න මේ ප්‍රශ්නේ බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. අවදානමක් දරමින් හිස්තනක් ඇති කරන පුද්ගලයා මොනවද ඇති කරනද? ව්‍යවසායකයෙකු වන අතර. අවදානම් දරමින් නවෝත්පාදන ඇති කරන පුද්ගලයෙකුත් හරියවට. හරිනේ. ගැටලු හඳුනාගෙන අවදානම් දරමින් නවෝත්පාදන හඳුන්වා දෙන්න කියලා අපි ව්‍යවසායකට කිව්වේ. එහෙනම් මෙතන අවදානම් දරමින් අවදානම් දරමින් නවෝත්පාදන ඇති කරන පුද්ගලයා ව්‍යවසායකෙකුත් හරි. නවෝත්පාදන. 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 නවෝත්පාදනයකොත් හරි. එහෙම නැත්තම් මොකක්ද කියන්න පුළුවන්? අවදානම් දරමින් හිස්තනක් ඇති කරන පුද්ගලයා. මොකද්ද? හිස්තනක්. සංවිධාන ඇති කරන. ඒත් කියන්න පුළුවන්. සංවිධාන. දැන් මෙහෙම උත්තර විකල්ප උත්තර කීපයක් ලියන්න සංවිධාන. කියන්න හැකියාව ලැබෙනවා කියන්නේ ප්‍රශ්නේ හොඳම උත්තරේ නෙවෙයි. හොඳම ප්‍රශ්නේ නෙවෙයි. මොකද මේ මම කියුවේ වාස්තික රටයිද වෙන්නේ නිශ්චිත පිළිතුරු. එක ප්‍රශ්නයකට නිශ්චිත පිළිතුරු. ඒක අපි නිවැරදිව දෙන්න ඕනේ. ඉතින් වෙන විකල්ප දෙම ආසන්න ඒවට ලකුණු දෙන්න බෑ මෙහෙම. දැන් මේක ඇතන දුරුලයි. තේරුණාද? මේකට නවෝත්පාදන ඇති කරන පුද්ගලයා. ඒක සංවිධාන ඇති කරන පුද්ගලයා කොහොමද? බිහි කරන පුද්ගලයා. එහෙනම් සාමාන්‍යයෙන් සංවිධාන බිහි කරනවානේ. නවෝත්පාදනයක් කළා ඒක ඉදිරියට පවත්වාගෙන සංවිධානය බිහි කරනවා. ඒක ව්‍යවසායකගේ ප්‍රධානම කාර්යය. පුද්ගලයා මේක හරියනවා. හරි වන අතර ඔහු සෑම විටම හිස්තනක් නොවේ. මොකද්ද මේකට වෙන්නේ? සෑම විටම හිස්තනක් නොවේ. මොකද්ද? මේකට මාකින් ස්කීම් උත්තර දෙකක් ආවා. එකක් තමයි කලමනාකරුවෝ. කලමනාකරුවකු. එහෙම නැත්නම් ව්‍යාපාරිකයෙකු. ව්‍යාපාරිකයෙකු. මොකද කියන්නේ මේ ගැන? මොකද හිතෙන්නේ? මේකේ ප්‍රශ්නයක් නෑ. අවදානමක් දරන එක්ක නවෝත්පාදන නැත්නම් සංවිධාන ඇති කරන පුද්ගලයා ව්‍යවසායක වෙනවා. අතර ඔහු සෑම විටම කලමනාකරුවෙකු නොවේ. කිව්වොත් හරිද? හරි නෑ. සෑම විටම ව්‍යාපාරිකයෙකු නොවෙකුත් හරි නෑ. වැරදි. මොකද මම මේ පාඩම පුරාවට පෙන්නුවා. විවිධ විභාග ප්‍රශ්න කීපයක අන්තර්ගත කරලා දුන්නා අදහස. දැන් මේකෙදි ඔක වෙනස් කරලා 18. කවුද බන්ද කන්ට්‍රෝල් චීෆ් එවට හිටු එයාද වෙනස් කරලා තියෙන්නේ. තේරෙනවද? මොකද හේතුව මම කිව්වා සෑම ව්‍යවසායකයෙක්ම ව්‍යාපාරිකයෙක්. සෑම ව්‍යවසායකයෙක්ම ව්‍යාපාරිකයෙක්. එච්චර අපි කියලා දැන් වෙන ප්‍රශ්නයක් ව්‍යවසායකයෙකු වන අතර ඔහු ව්‍යාපාරිකයෙක් නොවේ කියලා. වැරදි. සෑම ව්‍යවසායකයෙක්ම කළමනාකරුවෙක්. හේතුව අපි හේතු කිව්වා. ඒ කළමනාකරුවෙක් planning, organizing, leading and controlling කියලා මූලික ව්‍යවසාය ක්‍රම හතරක් නැත්නම් කාර්ය හතරක් කරනවා කියලා කිව්වා. තේරෙනවද? එතකොට ඔය හතර ඒ කියන්නේ planning, organizing, leading, controlling කියන එක ව්‍යවසායකොත් කරනවා, සාමාන්‍ය සේවකොත් කරනවා, කළමනාකරුවොත් කරනවා. කොහොමද අපි කියන්නේ? එතකොට ව්‍යවසායකයන් අතර ඔහු සෑම විටම කළමනාකරු නෑ. සෑම ව්‍යවසායකයෙක්ම කළමනාකරුවෙක් වෙනවා. සෑම ව්‍යවසායකයෙක්ම ව්‍යාපාරිකයෙක් වෙනවා. හැබැයි සෑම ව්‍යාපාරිකයෙක්ම ව්‍යවසායකයෙක් වෙන්නේ නෑ. සෑම කළමනාකරුවෙක්ම ව්‍යවසායකයෙක් වෙන්නේ නෑ. ඇයි හේතුව මතකයි? අර මේ ව්‍යාපාරිකයා හෝ කළමනාකරුවා කියන භූමිකාවලට අමතරව
කරන්න බැරි විශේෂ කාරණා මෙයා කරනවා. මොනවද? අවස්ථා හඳුනා ගැනීම. තේරෙනවද? අවදානම් වලට මුහුණ දීම දැරීම. අනිත් එක නවෝත්පාදනය කිරීම. ඒ නිසා සෑම ව්‍යවසායකයෙක්ම කළමනාකරුවෙක් තමයි. හැබැයි සෑම කළමනාකරුවෙක්ම ව්‍යවසායකයෙක් නෙවෙයි. සෑම ව්‍යවසායකයෙක්ම ව්‍යාපාරිකයෙක් තමයි නොවේ කියන්න බෑ. මේ මම නෙමෙයි මම දැන් ඔබට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා අපිට අපිව සම්බන්ධ කරගන්න තේරෙනවද? මම මාගේ ස්කීම ගේලා පෙන්නන්න. අද නම් අතේ නේ. මේක වැරදි. මේක වැරදි ප්‍රශ්නයක්. මේක දැන් අහන මේක හරිනම් අහතුන අනිත් පැත්තට ව්‍යාපාරික පැත්ත આવන මෙත් හරි. ඉතින් ස්කීම් එකේ ලකුණු දුන්නෙත් මේකට මට පුදුම මම ඔය කීප දෙනෙක්ගෙන් ඇහුවා. පේප් මාල්ට සම්බන්ධ අපි ඉන්නවා හිතවත් ටීචර්ස්ලා. එක්කෙනෙකුට කියනවා මේක ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද පැනල් වල නිකන් ගහ මරා ගත්තේ නැද්ද කියලා මේකට. නෑ එහෙම ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒකේ ප්‍රශ්න කරලත් නෑ මේකටම ලකුණු දීලා. පළවෙනි එක හරි ඒක උලක් නෑ. මෙන්න මෙතනයි කෙළුවේ. මේකෙදි මට කරන්න දෙයක් නෑ. මේක පරදු ප්‍රශ්නයක්. සෑම ව්‍යවසායකයෙක්ම කල්පනාකරුවෙක් කියනවා. සෑම ව්‍යවසායකයෙක්ම ව්‍යාපාරිකයෙක් කියනවා. නෑ කියන්න බෑ. ඊළඟට 2019 විභාග ප්‍රශ්න 32 ආයන්න. ව්‍යවසායකයෙකු සාමාන්‍යයෙන් හිස්තැනක් අරමුණු කරගෙන ව්‍යාපාරයක් ආරම්භ කරන අතර සමාජීය ව්‍යවසායකයෙක් හිස්තැනක් අරමුණු කරගෙන ව්‍යාපාර ආරම්භ කරයි. මොකද මේ කියන්නේ? ව්‍යවසායකින් එයා සාමාන්‍යයෙන් හිස්තැනක් අරමුණු කරගෙන ව්‍යාපාරයක් ආරම්භ කරනවා. පෞද්ගලිකව. සමාජීය ව්‍යවසායක කියන්නේ සමාජයට අර ගැටලුවක් තුනම ඒ සමාජයට සේවයක් කිරීම සඳහා නවෝත්පාදනයක් කරනවා. හරිද? සමාජීය ව්‍යවසායකයෝ හිස්තැනක් අරමුණු කරගෙන ව්‍යාපාර කරනවා. මොකද? සුබ සාධනය සමාජ සේවය. නමුත් ව්‍යවසායකයෙකු සාමාන්‍යයෙන් මොකද? ලාභය අරමුණු කරගන්න. ලාභය. හරිනේ? ලාභය එහෙනම් ව්‍යවසායකෙන් නම් මොකද? සුබ සාධනය. ඊළඟ ප්‍රශ්නේ බලමු අපි. කෙටි නිශ්චිත පිළිතුරු සපයන සප්ලයි ටයිප් මේ මොඩල් එක අඩු වුණා මේ මාතෘකාවේදී. ඉතින් එක එක යුගල එහෙම වෙනවා. අර ක්‍රිකට් ක්‍රීඩකයෝ වගේ තමයි. සමහරට ලකුණු වදිනවා, සමහරට ලකුණු වදින්නේ නැහැමනේ. මේ වගේ තමයි මේක. 31 වෙනි ප්‍රශ්න වශයෙන් හදුවේ. තමාගේ අභිමතයේ පරිදි වැඩ කිරීමට හා තීරණ ගැනීමේ නිදහස ව්‍යවසායක අපේක්ෂා කරයි. තීරණ සාමාන්‍ය ඕනම ව්‍යවසායකෙක් තමාගේ කැමැත්ත මත වැඩ කරන්න කැමතියි. තීරණ ගන්න කැමතියි. මෙම ගති ලක්ෂණය කුමක්ද? මොකක්ද? ඒ කියන්නේ අනුන්ගේ ටයිම් ටේබල් අනුව අනුන්ගේ උපදෙස් අනුව තීරණ ගන්න කැමති නැහැ. වැඩ කරන්න කැමති නැහැ. මොකද ඒ කියන්නේ ස්වාධීන බව. මතකයි? ස්වාධීන බව. ස්වාධීන බව. ඒක ලේසියිනේ. බලමු ඊළඟ ප්‍රශ්නේ. 2013 විභාග ප්‍රශ්නය 44 අභ්‍යාස වශයෙන් ආවා. ඒක තනි ප්‍රශ්න ලකුණු දෙකම ලැබෙනවා. පහස් සඳහන් දෑ අතුරෙන් ව්‍යවසායගත ගුණාංග ලෙස පිළිගත හැකි ද යටින් ඉරක් ඇඳ දක්වන්න. ව්‍යවසායගත ගුණාංග. එනම් ව්‍යවසායගත ගුණාංග පහස් සඳහන් දෑ කියන්නේ ගුණාංගක් තියෙනවා නොවන දේවලුත් තියෙනවා. දීලා කියනවා යටින් ඉරියඳින්නලු පිළිගත හැකි ගුණාංග වලට. අතුරෙන් ව්‍යවසායගත ගුණාංග ලෙස පිළිගත හැකි ද යටින් ඉරක් ඇඳ දක්වන්න. තේරුණාද? sannivedanaye ගුණාංගයක්ද? නෑ නේද? sannivedanaye ව්‍යවසායකේ කාර්යය කියන්නේ sannivedanයට ආදරය කරනවා. sannivedanය පාවිච්චි කරනවා. ආයුධයක් කරගන්නවා. මොකද තොරතුරු රැස් කරන තීරණ ගන්න. එච්චර එක ඇවිල්ලා මේ ගුණාංගයක් නෙවෙයි. ආත්ම විශ්වාසය පැහැදිලිවම ගුණාංගයක්. පැහැදිලිවම ගුණාංගයක් නේ. ඒක හරි. උන අපි ඉරක් මැදලා දාව තියර කරන්නේ ආත්ම විශ්වාසය හරි. උන් ඉරක් ඇද්දා. නිර්මාණශීලීත්වය තියෙන්න ඕනේ. හොඳ ව්‍යවසායකින් නම් මං කියන්නේ ওই ගුණාංග වලින් තේර ගුණාංග වලින් නැත්තම් නිපුණතාව වලින් අංක එකේ ගුණාංගය තමයි නිර්මාණශීලී බව. ඒක තමයි වැදගත් මේක. ඒ තේර ඒ කියන්නේ අර අන් අයට සාපේක්ෂව ඉතා අඩු මහන්සියකින් අඩු කාලයකින් අඩු පරිශ්‍රමයකින් මොකද්ද? නිවැරදි තීරණ ගැනීම හැකියාව. නිර්මාණශීලීත්වය ඕනමයි. ඊළඟට නායකත්වයේ සාමාන්‍යයෙන් හොඳ ව්‍යවසායකයෙක් නම් හොඳ නායකත්ව ගුණාංග තියෙන්න ඕනේ. සෑම ව්‍යවසායකයෙක්ම නායකයෙක්. ඇයි? හැම ව්‍යවසායකයෙක් යටතේම යටත් පිරිසක් ඉන්නවනේ වැඩ කරන. යටත් සේවකවරු මුත් එක භාවිතා කරන සේවකවරු අනුගාමිකයෝ. මොකද නායකයව අනුකරණය කරනවානේ. දැන් ක්‍රිකට් ටීම් එකක නායකයා පන්දු යවන්නන් මෙහෙවන ආකාරය. හරිද? පන්දු රකින්නන් ස්ථානගත කරන ආකාරය හොඳට නිරීක්ෂණය කරන අනිත් අය. එහෙම කරලා ඒ තරගේ ඉතා ඉහළින් ජයග්‍රහණය කළා නම් දන්නව අනිත් අය මෙහෙම කරපු නිසා මෙහෙම වෙන්නේ. එහෙනම් ඒ නායකයා
ඉවත්ව ගියාම හෝ නැත්නම් අසනීප ගතියෙන් తాවකාලිකව නතර වුණොත් එහෙම අර කලින් නායකයාගේ ගුණාංග තමයි මොකද කරන්නේ? ආවර්ජනය කරලා තමයි ක්‍රියාව යොදවන්නේ. ඒ නිසා අනුගාමිකව තේරෙනවද? එතකොට ඒගොල්ලන්ට නායකත්වයක් දෙන්නත් ඕන තමයි අනිවාර්යයෙන්. හොඳ ව්‍යවසායකයෙක් නම් තමන් යටතේ ඉන්න නායකත්වයක් දෙනවා. ඒ කියන්නේ මග පෙන්වල අභිප්‍රේරණය කළ ඒගොල්ලෝ ඉස්සරහට යවන ඉලක්කය ජය ගන්න. ඒකත් ගන්න පුළුවන්. නව සොයා ගැනීම නෑ නේද? නව සොයා ගැනීම කියන්නේ ගුණාංගයක් නෙමෙයි. ව්‍යවසායකත්වයේ අග්‍රඵලයක්. නව සොයා ගැනීම කියන්නේ ව්‍යවසායකත්වයේ අග්‍රඵලයක්. ව්‍යවසායකත්වයේ නිසා බිහි කරන නව නිමෙවුම. තේරෙනවද? ගුණාංගයක් නෙමෙයි. අවස්ථා සොයා යාම මෙන්න මේක හරියටම හරි. අවස්ථා සොයා යාම. හඹා යාම කියන එක. අවස්ථා සොයා යාම නැත්නම් හඹා යාම. අවස්ථා හඹා යාම. තේරෙනවද? සාමාන්‍ය ව්‍යවසායකෝ අවස්ථා හොයාගෙන යනවා. ඒ කියන්නේ ගැටලු කවුරු හරි ගැටලුවක් තියෙනවා කියලා අවස්ථාව ගෙනත් දෙනකම් බලන් ඉන්නේ නැහැ. දෙපා ළඟට. එයා විදිනවා. නිතරම එයා වෙනස් වන ව්‍යාපාර පරිසරය තුල සංචරණය කරනවා. සංචරණය තුල මොකද කරන්නේ? එයා බලනවා මොනවද ඉටු වෙච්ච වූමනා. මොනවද ඉටු නොවෙච්ච වූමනා. හඳුන ගන්නවා. ඉටු නොවෙච්ච වූමනා හඳුනගත්ත ගමන් මොකද වෙන්නේ? අන්න ඒකේ අවස්ථාව මතු කර ගන්න. අවස්ථාව හොයාගෙන යනවා. ඒක හරියටම හරි. විශ්වාසය හාගනාකම් කියන්නේ සංස්කෘතික පරිසරයේ කොටසක් නේ. තේරෙනවද? ඒ වගේම කළමනාකරණය කියන්නේ වෙනම ශ්‍රීතයක් නේ, වෙනම කාර්යයක් නේ ඒක. එහෙනම් ප්‍රධාන උත්තර හතර තමයි මේ. ආත්ම විශ්වාසයේ නිර්මාණශීලීත්වයේ නායකත්වයේ අවස්ථා සොයා. පැහැදිලිනේ? ඊළඟ ප්‍රශ්නය 2013 විභාග ප්‍රශ්නය 44 අභ්‍යාසය වශයෙන් ආපු. ව්‍යාපාර ආයතනයක සේවකයන්ගේ නිර්මාණශීලීත්වය තුළින් ඇතිවන ව්‍යවසායකත්වය හැඳින්වීමද යොදන නාම මේක මීට ඉස්සෙල්ලත් එහෙම මතකද? පේපර් එක. ව්‍යාපාර ආයතනයක සේවකයන්ගේ නිර්මාණශීලීත්වය. නිර්මාණශීලීයි කුසලතාපූර්ණයි. ඒගොල්ලන්ට ඒ නිසා තව තවත් පහසුකම් දෙනවා. දීලා ඒගොල්ලන්ට දිරිගැන්වීම ලබා දෙනවා. ඒගොල්ලෝ ලව් අලුත් දෙයක් නිපදවා ගන්නවා. තේරෙනවද? මොකක්ද ඒකට කියන්නේ? අභ්‍යන්තර ව්‍යවසායකත්වය. ඉන්ට්‍රාප්‍රීනර්ෂිප් කියන අභ්‍යන්තර ව්‍යවසායකත්වය. පැහැදිලිනේ? රයිට්. ඔන්න වගේ සප්ලයි ටයිප් ප්‍රශ්න කීපයක් අහලා තියෙනවා. හොඳයි දරුවෝ අපි අද මෙම පරිච්ඡේදය තුලින් ව්‍යවසායකත්ව පාඩම් මේකේ අදාළ කලින් කරපු ව්‍යුහගත අභ්‍යාස වලට අමතරව මේ පාඩම් පරිච්ඡේදය තුලිනුත් බහුවර්ණ ප්‍රශ්න, ඒ වගේම සැපයීම් වර්ග ප්‍රශ්න, ඒ කියන්නේ හිස්තැන් පුරණ ප්‍රශ්න, කෙටි නිශ්චිත ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරා. මම හිතනවා දැන් හොඳ දැනුමක් ඔබට තියෙනවා අනිවාර්යයෙන්ම. අපි ඊළඟ පරිච්ඡේදයෙන් අපි ඉදිරි විභාග වලට අදාළ ආදර්ශ ප්‍රශ්න කීපයකුත් කතා කරනවා. ඒ තුලින් අනිවාර්යයෙන්ම ඔබට විභාගයට අවශ්‍ය ව්‍යවසායකත්වයේ කියන පාඩමට අදාළව ඔබට පිළිතුරු ලියන්න අවශ්‍ය සියලුම ශක්තිය අනිවාර්යයෙන්ම ලැබෙනවා.